පිළිබඳව මූලික අවබෝධයක් මූලික දැනුමක් ලබා ගන්නවා. ඊට පස්සේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනාව අතර ක්‍රමානුකූලව දියුණු කරගන්න. සමහරු කියනවා මේකෙන් එක අනුපස්සනාවක් වැඩුවහම ඇති කියලා. එහෙම කොතනකවත් පෙන්වලා නැහැ. මේ අනුපස්සනා හතරම කරා. හැබැයි මුලට යෙදුවේ කාය අනුපස්සන. රූපේ ගැන දැකිය. රූපේ පිරිසිදු දැකිය. රූපේ පිරිසිදු දකින්නට නම් මේ රූපය ගැන නිකන් අවබෝධ කරලා දැන් මේ රූපය කියන කාරණේන අපේ ලොකු සංහාවක් තියෙනවා. නේ? අපි අපේ ඇඟටත් ලොකු ඇල්මක් තියෙනවා. අනුභවවල ලොකු ඇල්මක් අපි ළඟ නැද්ද? තියෙනවා. තමන්ගේ ඇඟටත් ඇලිලා ඉන්නවා අපි. ඊට පස්සේ ස්වාමියා, භාර්යාව, අම්මා, තාත්තා, දරුවෝ, ඥාතීන් කියලා අනුගේ වලටත් ඇලිලා. එහෙමනම් මේ ඇලීම ටිකක් කඩාගත්තොත් තමයි රූපය ගැන දකින්න පුළුවන්. ටිකක් හරි කඩා ගන්න ඕනේ. එහෙනම් චුට්ටක් හරි කැඩෙන්නේ අවබෝධය. ඉතින් ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම අවබෝධය පහළ වෙනකොට මේ රූප තණ්හාව ටිකක් කැඩෙනවා. ඒක මේ රූපය පවතින ආකාරයෙන්ම ගන්නුවොත් තමයි තණ්හාව. මේ රූපය නුවණින් විදර්ශනා ඥානින් දැක්කම තණ්හාවයි කැඩෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහා පෙන්වන්නේ විභජ්‍යවාදී දහමක්. අනිත් ආගම වගේ නෙවෙයි මේ බුද්ධ ශාසනයේ තියෙන වෙනස මොකක්ද? මේක විභජ්‍යවාදී දර්ශනය. මොකක්ද විභජ්‍යවාදී? ආච්චි හැබැයි මොකක්ද විභජ්‍යවාදී? මොකක්ද? ඕනම දෙයක් බෙද නැත්නම් කෑලි කෑලි වලට වෙන් කරලා බලන එක. කඩ කඩා බලන එක, බෙද බෙදා බලන එක තමයි විභජ්‍යවාදී. ඒකෝ මේ බුදුදහම කියන්නේ විභජ්‍යවාදී දර්ශනය. කොටින්ම අනාත්ම සංඥාව ඇති වෙනවා. එක ගුලිය පිටින් ගන්නකොට ඒකට සංඥාවක් ඇති වෙනවා. ඒක කොටස් වලට වෙන් කළාම ඒ තෘෂ්ණාව ටික ටික ඉවත්. දැන් මේසේ කියන එක ගත්තොත් ඝන සංඥාවෙන් ඒකත්වයක් වශයෙන් ගත්තාම මේසේ කියන කාරණේට තණ්හාවක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. හැබැයි මේ මේසය කකුල් හතරකුයි උඩ තට්ටුවයි ඒ වටේ ගාලා තියෙන ෆ්‍රේම් එකයි ඒ කෑල්ල. දැන් ඒ කෑල්ල ටික ගලවලා පැත්තකින් තිබ්බහම මේසයක් තියෙන්නේ. දැන් ඒ කෑල්ල ටික එකට තියෙද්දි කොහොමද මේසයක් ආවෙන්නේ? එකතුනේ මේසයක් ආවා. එකතු වුණා කියලා කෑලි ටික තියෙනවා, වෙන වුණා කියලා කෑලි ටික තියෙනවා. එතකොට මේසයක් එක. දැන් මේසේ කියන සංඥාව තියෙනවා සිත ඇතුලේ. ඒ කෑලි ටික තියෙන්නේ.
කකුල් තැන් වල දාලා තියෙන කකුලක් දකින්නකොට මේ දෙන්න ඉතින් දැන් මේස සංඥාව නැහැ කකුල සංඥාව නේ මේස නිකන් ගොඩ මේස නේ පුඩු කකුල දැන් ඒකට එතන කකුලක් කියන සංඥාව එක ගන්න ඕක කියතක් කරේ අරගෙන නැත්තම් යත්තක් කරේ අරගෙන කියතක් කරේ අරගෙන ඔබ චූටි වෙනකන් කපනකොට ඔක්කොම කපලා අඹරලා දාපුවම කුඩු ටික නේ දැන් මොකද කුඩු කපලා නෙවෙයි ලී කුඩු කියලා තිබ්බේ ලී කුඩු වලින් කුඩු කපලා තිබ්බේ මේක කියලා තිබ්බෙත් ඒ වගේම ලී කුඩු ටික අන්න මේස සංඥාව ඒකත්වයක් තිබ්බා කෑලි වලට කඩලා බලනකොට ඒවට වෙනම නම් එතකොට අර පුටුව මේසේ කියන ඒකත්වයේ කැඩෙනවා දැන් කෑලි කකුල ආදියට ඒක තවත් කඩලා බලනකොට පුටුව කියන ඒකත්වයේ කැඩෙනවා එතකොට මොනවද ඔය නිවිසන කට්ටිය ලීකුඩු දැන් ලීකුඩු කියන තැන හිත බහිනවද දැන් කකුල දැක්කම ඔක ලිපටවත් ගන්න ලීකුඩු ටික දාගෙන මොකද කරන්නේ අරයන් හිතනවා නෑ නැත්තේ ඔය ලීකුඩු ටික උනත් අරන් ගියා නම් කාටු බින්දවල ආම්බ වඩම්මනකොට ජීවරේ වඩම්මනකොට ලාම් දෙල් එක කලවම් කරලා දෙපැත්තේ දාලා ගිහින් එළියට ලීකුඩු දෙකේ මොල් දායි අරගෙන වර්තු කරලා මෙහෙ දාන්න එක්ක කටේ පෙරහැරේ වෙනකොට එහෙනම් පාර දෙකක් මෙන්න දාය එකල එකට දෙන්නේ දදා යනවා දැන් මාස්ටර් කර ඉස්සරහින් කියලා එක්කෙනෙක් පන්දමක් කරගෙන ගින් තියන ඉතින් දිගට යන්නේ දැන් ඉතින් ලී කුඩු ටික දකින්නකොට ඒ කුඩු ටික කෙරෙහි සංහාව ඇති කර ගන්නවා අරදී කරනවා නේ එතකොට හැබැයි මේස කියන ඒකත්වයේ මිදලා සංහාව වෙනවා කකුල් කියන ඒකත්වයේ මිදලා සංහාව ගන්නවා හැබැයි කුඩු කියන ඒකත්වයක් තුළ දැන් හිත බහැන්නේ ඒකට කියනවා පාලියෙන් විඥාන ස්ථිතිය යම් තැනක විඥානයේ පිහිටයිද ඒ විඥාන ස්ථිතිය එන උත්පත්තිය සඳහා හේතු වෙන්නේ මොකක්ද විඥාන යමක් තුල හිත පිහිටුනොත් ආනිත උපදී ධර්මාශෝක රජුරෝ මරණ වෙලාවේ එයාගේ අන්තිම හිත පිහිටුවේ කොහෙද තරහ අන්න ඒ නිසා පිටුරේ අදාළද විඥාන ස්ථිතිය දැන් එතකොට මේස විඥාන ස්ථිතිය නෑ කකුල් විඥාන ස්ථිතිය නෑ කුඩු විඥාන ස්ථිතිය ඔක තවත් බලන්න එක කුඩු කෑල්ලක් ගන්නවා එකක් කරන් බලනකොට එතන තියෙන මොනවද සතර මහා ධාතු අන සතර මහා ධාතු වශයෙන් ගන්නකොට දැන් එතන පෙරෙන්ට අහුවෙන්න දෙයක් අන්න එතකොට එතන තිබ්බ කුඩු කියන ඒකත්වයක් විදිහට දැන් සතර මහා භූත දැක්කම දැන් මේ කාය ගතයිත් ගන්න ඒක ධාතු ටිකක් විතරයි. ඔහුගේ ඒක ගන්න එතන විඥාන ස්ථිතියක් පවතිනවා. අන්න රූපේ දැක්කින්ද අත්‍යයි. එහෙනම් අපි මේ ලෝකේ හැම රූපයක් තුළම විඥාන ස්ථිති වශයෙන් තෘෂ්ණාවෙන් ඒව අල්ලගෙන ඉන්නවා. ඔන්නෝ කතායි. එතකොට මේ අපි හැමදෙනාගේම වැඩියෙන්ම
සිත බැසගෙන තියෙන්නේ කොහෙද? තමන්ගේ රූපේ. තමන්ගේ රූපේ. වයසට ගිහිල්ලා දැන් මේ ඉන්නවා කියලා. කන්නාඩි ළඟට ගිහිල්ලා බලන්නේ නැද්ද මොකද? නෑ. බල. ඇයි? Oh, asa. කැමැත්තෙන්ද? ඒක ඔන්න විඥානේ බැසකට ඉද. එහෙනම් ඔන්න කඩන්න දැන් කය තුල රූපය ගැන දැක්කොත් අර ඒකත්වය මිදෙනවා. මොකද ඒකත්වය එකක් විදිහට ගත්ත දන තණ්හාව උපදිනවා. මොන කය ඒකත්වයක් වශයෙන් අපි අරන් ස්ත්‍රිය පුරුෂයා එනම් මේ ඒකත්වය තුල මොකක්ද වෙන්නේ? එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේසේ වෙන් කළා වගේ ඔකක් වෙන් කරා. මේකේ තියෙනවා මොනවද? කැලි. කැලි කීයද? කොටස්. වර්ග. කීයද වර්ග? 32. කෙස්ලෝනිය දස්සම්මස්නහරයට මොලේ හරට පිනහැර ආමාශය කුඩා බඩවල මහ බඩවල අසුචියක් මායල දේ සිතාසු වස්තු ගඩු කබ කඳුළු පෙළසටම දහඩිය මල මූත්‍ර ලේසරව පිත්තෝතන සඳුළු මූත්‍රා කොටස් 32ක් තියෙනවා. දැන් ඔය කොටස් 32කට තමයි ඇලිලා ඉන්නේ. කෙස් ගහක් තනියම තිබ්බට ඇලෙනවද? ලෝම් ගහක් තනියම තිබ්බට දතක් පාරේ යනකොට තිබ්බොත් එහෙම ඇලෙනවද? නෑ. නේ? ලස්සන දකුණක් තනියම තිබ්බට ඇලෙන්නේ. හැබැයි කටක තියනවා දැක්කොත් එහෙම ඉඳානකොට මොකද? මොතුලට පෙළව වගේ කට්ටිය. කියලා මොකද කරන්නේ? හැබැයි ඒක දා ගැලවිලා තිබ්බට බිම තිබ්බට කෙස් ටික ඔක්කොම තිබ්බහම මොකද වෙන්නේ? කොණ්ඩේ දිග කට්ටිය එහෙම දකින්නකොට කොණ්ඩේ කොට ගෑනු කට්ටියට කොණ්ඩේ දිග ගෑනු දකින්නකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කොණ්ඩේ දිග මොකද වෙන්නේ? ඉරිසියාවක් ඉන්නේ? කොණ්ඩේ නැති කට්ටියට තියෙන කෙනාගෙන ඉරිසියාවක්. එයාට එන්නේ ඉරිසියාවක්, ස්ත්‍රියකට එන්නේ ඉරිසියාවක්. සහ මට නැහැ කියලා දුක. නේ? මෙයාට වෙනවා. මොකද්ද? ඉරිසියාව. තණ්හාව. අන්න. එයාට නම දැක්කද? එතකොට ඔය කෙස් ගහ දකින්නවත් පිඟානේ. වෙන දැනගෙන දකින්න. එතකොට ඉරිසියාව ආපු කට්ටිය ඉරිසියාවයිද? නෑ. මට රැහෙන කියලා දුකක් ආපු කට්ටියයි නෑ. තණ්හාවක් ආපු කට්ටියයිද? නෑ. එහෙනම් මේක ගුලියට තියෙනකොට තමයි තණ්හාව. වෙන වෙනම තියෙනකොට අර ඒකත්වය මිදෙනවා. පැහැදිලිද? අන්න එතකොට තණ්හාව නැතුනේ. එහෙනම් දැන් ඇඟ කියන්නේ මොකද්ද? केस बुलियाई केस टिको लोम टिको कोई दांत टिको कोई नियमुතු ටික කොයි දෙතිස් කුණ පෙර එතකොට දැන් ඇඟ කියලා ස්ත්‍රී පුරුෂයා කියලා තියාගෙන ඉන්නේ මොකද්ද දෙතිස් කුණ පෙර මොකද්ද වගේ නම කලම් සූර්ය කලම් සූර්ය කියන්නේ කෙස් වලද නෑ लोम වලද दांत වලද නියමුතු වලද අපඩ මස් වලට බඩවැල් මස් නහරද මොනේද හරදේද වෙනහද ඇටද ඇට විදුලු බක්කරද පොඩුද කෙලද සෙවද දහඩිය මුත්‍රා ලේදර එහෙනම් ඔක්කොම එකතු තැනලා නෙවෙයි එකකටවත් ඒ නම නැත්තම් ඔක්කොම එකතු වුණාම කොහෙද අලුත්
කලංසූරිය කියන කෙනෙක් නෑ. ගඩොල් ටිකක් පැත්තක තියෙනවා, වැලි ටිකක් පැත්තක තියෙනවා, සිමෙන්ති පැත්තක තියෙනවා, වතුර පැත්තක තියෙනවා, කම්බි මේ ඔක්කොම තියෙනවා. ඒකට ඒවට වෙන වෙනම ඒ ටික එකතු වුණාම ඒ ටිකමයි අලුතෙන් අපි නැතිනමක් දානවා බින්දින්නේ. නැතිනමකුයි දාන්නේ ගොඩ නැගිටින්න. අලුතෙන් කලංසූරිය කියන්නේ නැතුව බාලසූරිය කියවනම් දැක්කද? ලොකු බණ්ඩ කිව්වා. පොඩි බණ්ඩ කිව්වා. ඔය කියන්නේ ලොකු බණ්ඩ, පොඩි බණ්ඩ, කිරි බණ්ඩ, රම් බණ්ඩ. ගොඩ බණ්ඩ. එතකොට දැන් දෙතිස් කුණපේට එහෙම නම් දාලා විතරයි. එහෙම නමක් දෙතිස් කුණපේ කොතනකවත් නැත්නම් ඒ දාපු නාම සම්මුති තේරුම ඇත්තද? බොරු. නැති දෙයක් ආරෝපණය කරගත්තා මේ ඒ දේ කියලා. දැන් හිතින් අල්ලගත්තා මේ කේස් ලොක් මොකද කිව්වේ? කලංසූරිය. මේ කේස් කලංසූරියගේ මේ ලොක් කලංසූරියගේ මේ දත් කලංසූරියගේ මේ බඩවැල් කලංසූරියගේ මේ හොරු කලංසූරියගේ මේ කෙල කලංසූරියගේ මේ දෙම කලංසූරියගේ මේ මොහොතේ කලංසූරියගේ මේ අන්ති කලංසූරියගේ නේ කියලා අදා හැබැයි එහෙම එකක් නෑ. එහෙනම් දැන් ඔය ටික දකින්නකොට තියෙන්නේ කය කියලා මොකක්ද? කුණප 32. දැන් ඔය 32 දකින්න නැතුව කලංසූරිය දකින්නකොට තණ්හාව. හැබැයි යම් කිසි කෙනෙක් කේදාන් දෙන පාදහන්ත වෙනකම් ඔය 32ක් පිරීපවතිනවා කියලා දැක්කම මොකද වෙන්නේ? තෘෂ්ණාව කටගන්නේ, මානය, දිට්ඨිය. අන්න ඒකට අර ඒකත්වයේ මිදෙනවා. තේරුණා? හැබැයි ඒත් දැන් කෙස් කියලා දෙයක් තියෙනවා, ලොම් කියලා දෙයක් තියෙනවා. කලංසූරිය නැති වුණාට දැන් කෙස් ලොම් නියදත් කියලා. දැන් ඊට පස්සේ ඒ දෙහෙන්න හිතමු. එහෙනම් අන්න ඒ දෙයත් අපි කඩා ගන්න ගැඹුරට. එහෙනම් ටිකක් ගැඹුරට එන්න. එහෙනම් මේක හැදුනේ මොනවද කියලා බලන්න. කෙස් ටික ලොම් ටික දත් ටික නියුතු හමුස්නාර බඩවැල්ලාදී දෙතිස් කුණපේම මොනවයින්ද හැදිලා තියෙන්නේ කියලා බලන්න. මේ උපාසකම් කියන්න බලන්න දැන් ඔය ඇඟ මම කියලා කිව්වේ ඔය කොටස් 32කට. ඔය 32 මොනවයින්ද හැදෙන්නේ කියලා. මම අහන්නේ කියලා විතරක් උත්තර දුන්නා නේද? පාට ව්‍යාපදේය. නන්න. Because क्या कहते सुधा kawan yang apa kita nih ya siapa gitu gila kayak istri kalau tiga dari tiga adi ඕම් ඔය කෑලි ටික මොනවද හැදෙන්නේ කියලා තමයි අහන්නේ. සුදා බුදුරජාණන් වහන්සේ ඉන්දික කියන සූත්‍රයේදී පෙන්නනවා ඔයගේ හැදෙන්නේ මොනවද? ලේවල් කොහෙද? මව් කාගේ? මව්පියන්ගේ
ඒකයි ගාථාවෙන් ප්‍රදානේ පඨමං කලලං හෝති කලලං හෝති අබ්බුදං අබ්බුදා ජායති පේසි පේසි නිප්පත්තති ගනාපසාකා ජායන්ති කේසාලෝ මානකාපිච. මොකද ඔය කියන්නේ? මේ ඇඟ කියන්නේ මුලින්ම කෙසුත් නෙවෙයි, ලොමුත් නෙවෙයි, දතුත් නෙවෙයි, හමත් නෙවෙයි, වඩවැලුත් නෙවෙයි, ඇටමිදුත් නෙවෙයි, මොලෙත් නෙවෙයි. මුලින්ම කලලයක්. කොහෙද? මව්. ප්‍රථමයෙන් කලලයක්. පඨම කලලයක්. කලලය කියලා කියන්නේ මව්පිය එකතු වෙනකොට මව්පියන්ගේ ශුක්‍රාණු හා ඩිම්බයේ සංසේචන වල හටගන්න මුල්ම රූපය. මව්ගේ සෛලයයි පියාගේ සෛලයයි එකතු වෙලා හටගන්න මුල්ම රූපයට කියනවා කලලය. ඒ කලලය තුල කිසිත් නෑ, ලොමුත් නෑ, දතුත් නෑ, මොකක්ද? කලලයක් විතරයි. තේරුණාද? ඒ කලලය කියන්නේ මොනවද? ලේ. මව්පියන්ගේ ලේ. ඒ ඇඟේ දෙමව්පියන්ගේ කයේ තිබ්බේ ශරීරය. අන්න කලලේ හටගන්න. දැන් කලලේ හැට පේනවා. කලලයක් කොච්චර විශාලයි? උපමාවක පෙන්නනවා අස්වරෝමයක් 17ක් බලලා ගීතවල හත් පාරක් අසනකොට කොච්චරක් තෙල්ලිතුරු. ඇහැටවත් නොපෙනෙන බොහොම චුට්ටක් ආන් එහෙම ඩිංගක් තමයි කලලය කියන මෞක්ෂය. තේරුණා? අන්න මුලින්ම කලලය. ඕම ඔය කලලයට තමයි විඥානේ වැසගන්නේ. එතනම නාම රූප පහළලා කය ගොඩනගෙන්නේ. එහෙනම් මේ දෙතිස් කුණපේම දැන් මොනවද හැදිලා තියෙන්නේ? ලේවල. දැන් මේ ඇත්තෝ ලේ පැකට් එහෙම දැකලා නැහැ. ස්පිරිතාල වල ලේ ගන්න තැන් වල තියෙන්නේ. දැන් ඒක ගොඩ යන්න කියන්නේ මොකද්ද? ලේ පැකට්. තේරුණා? ඔය ලේක ෆ්‍රිජ් එකකට වගේ දැම්මොත් එහෙම ඔක්කොම ලේ කැටයක්. ඒ වගේ ඔය ඇඟ කියන්නේ කැටවුන ලේ කැටයක්. තේරුණා? හිත විදින් ඔසවාගෙන එහෙම නගරවන්නේ ලේ කැටයක්. ගුලි ගැහුන ලේ. ඇටසැකිල්ල කියන්නේ ගුලි ගැහුන ලේ. දත් කියන්නේ ගුලි ගැහුන ලේ. හම කියන්නේ ගුලි ගැහුන ලේ. දෙතිස් කුණපේ මෙහෙම මොකක්ද? ගුලි ගැහුන ලේ. එතකොට දැන් කය හැදෙන්නේ ලේ වලින් කියලා පැහැදිලි. එතකොට මේ ස්ත්‍රී පුරුෂ භාවය ඒකත් ටිකක් කියලා දෙන්න. මොකද ඊළඟ ආත්මේ ගැන එතකොට තේරුම් ගන්න පුළුවන් නේ. දැන් ස්ත්‍රී පුරුෂ භාවය වෙන්නේ මොනවෙන්ද? විද්‍යාවේ නම් ක්‍රමයක් කියනවා නේ. ඒකත් ඉතින් සාමාන්‍ය තරමකට හරි. හැබැයි ඒත් වෙනස් වෙනවා. පුරුෂයෙක් හැදීමේ ඥාන එතන සම්බන්ධ එකතු වෙලා තිබුණා. ස්ත්‍රියක් හැදෙන කර්මයක් තියෙන කෙනෙක්ගේ ප්‍රතිසන්දි සිද්ධ වුණා. ඒක ස්ත්‍රියක්. එතකොට මේක කර්මයමයි භාව රූපේ පහළ වෙන කර්ම. අර මම කිව්වනේ මුලින්ම මතකද? දශක 3ක් පහළ වෙනවා. ඒක එකක් තමයි භාව. ස්ත්‍රී පුරුෂ භාවයේ පහළ වෙන්නේම කර්මය. කුසල කර්ම අකුසල කර්ම. දැන් කියනවා ස්ත්‍රීන් වෙලා තියෙන්නේ මොකක්ද? කුසල කර්ම. පුරුෂ වෙලා තියෙන්නේ අකුසල කර්ම. එහෙනම් මෙයාලා ළඟින් හැබැයි ස්ත්‍රීන් වෙලා තියෙන්නේ අකුසල කර්ම. පුරුෂ වෙලා තියෙන්නේ කුසල කර්ම. දන්නවද අකුසල කර්ම? ස්ත්‍රීන් වෙන්නේ අකුසල කර්ම දන්නවද? පුරුෂයන් නසකලා නසල් කහයි.
පුරුෂයන්ට නොසලකා හැරීම හින්දා. කිව්වොත් මූණ කුංචි කරනවා. දැන් මේ ස්ත්‍රී වෙලා ඉන්න මේ ඔක්කොම සංසාරේ පුරුෂය වෙලා තියෙනවා. මම වුණත් සංසාරේ ස්ත්‍රියක් වෙලා තියෙනවා. බොහොම අමාරුවෙන් තමයි මිදුනේ. බොහොම අමාරුයි. මේ කට්ටිය ස්ත්‍රී වෙලා තියෙනවා පුරුෂය වෙලා. මම නම් ස්ත්‍රියාත්මය පුරුෂාත්මය දෙකම ගැන දැනගන්න. ඊළඟට ස්ත්‍රියාත්මයෙන් මිදෙන්න ඕන පුරුෂාත්මයෙන් මිදෙන්න. නිවන කියන්නේ ඒකට. දෙකෙන්ම මිදෙන්න. ඉතින් කොහොමද කර්මයේ දැනගන්න? පුරුෂයෝ වෙලා තියෙන කුසලයේ විපාක, ස්ත්‍රීන් වෙලා තියෙන අකුසලයේ විපාක. මොකක්ද අකුසලයේ? මේ ස්ත්‍රීන් වෙලා ඉන්නේ නැත්තෝ පෙර භවයන් වල පුරුෂයෝ වෙලා ඉන්නේ. තමන්ගේ සුවකී බිරිඳ ඉද්දී අන්නේ ස්ත්‍රීන් හොයාගෙන යෑමේ විපාක වශයෙන්. ඒ කියන්නේ කාම මිත්‍යාචාරය හැසිරුණ හින්දා තමයි ස්ත්‍රීන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ ස්ත්‍රියාත්මය කියන්නේම දුස්සීලකමේ විපාකය. තේරුණා? එතකොට ඒ කාමිත්‍යාචාරය හැසිරුනේ නැති හින්දා තමයි පුරුෂ වෙලා. අන්තිට ආඩම්බරයි. ඉරියව්වට ආඩම්බරයි. හැබැයි සමහර කට්ටිය බලනකොට ඊළඟ ආදී හේතු කරගෙන ඉන්නේ තමයි. මේ ආත්මය ආරම්භුණාට ලබනාත්මය ගැන හිතනකොට දුකයි සමහරට. අයි අපි දන්නවනේ. සමහර පිරිමි ඉන්නවා තමන්ගේ බැඳලා බිරිඳ ඉද්දි තවත් නීත්‍යානුකූල එක බිරිඳයි හොර බිරිඳවත් 10ක් විතර. එහෙනම් මොකද වෙන්නේ? කෙලින්ම ඉස්ත්‍රි වෙනවා. කර්මයේදී ආය නවත්තන්න බෑ. දැන් ඉතින් දැන් ස්ත්‍රීන්ට දැන් පුරුෂයෙක් එලා ස්ත්‍රීන් වෙන එක හරිය ලේසි. හැබැයි ආය ස්ත්‍රියකට පුරුෂයෙක් වෙන එක එහෙම ලේසි නෑ. දන්නවද පුරුෂයෙක් වෙන්නේ? කියලා දෙන්නද? ඈ? කියලා දෙන්න? ඒ කියන්නේ දැන් ස්ත්‍රී ආත්මය ඇතිලා තියෙනවා. මට නම් තුන්තිත් ස්ත්‍රියාත්මයෙන් මිදෙන්න නම් අපේ බෝධිසත්වයෝ ඉති කුමාර වශයෙන් ස්ත්‍රියක් වෙලා ඉඳලා ඒ මිදිනට මේ තාපසයන් වහන්සේ ස්ත්‍රියාත්මයෙන් මිදෙන්න නම් බලගත් කර්ම තුනක් තියෙනවා කරන්නේ. එකක් තමයි ස්ත්‍රියක් වෙලා පුරුෂයෙක් ගැන හිතන්නේවත් නැතුව බ්‍රහ්මචාරී සීල රකින්න. බවදා ආරක්ෂා කරා. තේරුණා? හැබැයි වයසට ගියාට පස්සේ එහෙම නෙවෙයි. තරුණ කාලේ. වයසට යනකොට නිකම්ම බවදර තමයි යන්නේ. නිකම්ම සීලෙ. ඒක නෙවෙයි ඒක හරිය. තරුණ කාලේ ඉඳලා බ්‍රහ්මචාරී. ඔන්න එක. අනික තමයි ස්වාමියාගෙන් වරන් ගන්න. තමන්ගේ ස්වාමියාගෙන් වරන් ගන්න. අපේ බෝධිසත්ව කුමාරී වශයෙන් ඉඳලා දීපංකර බුදුහාරගේ අවවාදයට අනුව ගිහිල්ලා වරන් ගන්න. ඊට පස්සේ තමයි පුරුෂයා. පුරුෂයා ප්‍රාර්ථනා කරන්න ඕන පිනක් කරලා යනුමෝදන් කරලා ස්ත්‍රියට ඇහෙන්න අර විවරණ දෙන්නේ. මාගේ භාර්යාව ඊළඟ ආත්මේ පුරුෂයෙක් වේවා කියලා එයාගේ කටින් කියන. අන්න එතකොට පුරුෂයා යම් කලබල. ඕ ගිහිල්ලා ඉල්ලගත්තා. තරගාර වෙනවා. ඒක මාගේ උගාද කම්මයි දෙන්නේ භාවනාවට. දැන් ඉතින් මේ දෙන්නා මේ කාගෙන් ඉඳලා ගෙදර ගිහිල්ලා නෝන
අනේ මාත්‍ය මට පිළිමේ පෙන්නව බලන්න. හොඳයි නා පිළිමේ පෙන්නව වරක් දැන් රාත්‍රී වෙනකොට දෙන්නේ මොකද? ඒක බලන්නේ. ඒ වරකමකට එහෙම උනත් ගන්න. ඔව් දිනකට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඔව්. දැන් හැබැයි පිළිමි දෙන්නේ නැහැ. ඇයි? සමහර විටනවා මොඩකම හින්දා එතකොට පිළිමියා කියන්නේ මෙවලු කියන්නේ ඒ වෙන්නේ බාහිර දේව කියන්නේ ඒ වෙන්නේ දැන් දෙන්නේ සාමාන්‍යයෙන් පිළිමි දෙන්නේ ඇයි දෙන්නේ ඊළඟාත්මේ ගෑණියෙන් නැති ඒ කියලා පය ඒකින්ද දෙන්නේ සමහර මොකද දෙවනි තුන්වෙනි එක මොකද කරන්නේ දැන් බලමු දැන් විවාහ වෙලා ඉඳලා වයසට ගියා නම් බ්‍රහ්මචර්යව රකින්න බෑ. දැන් විවාහ වෙලා ඉඳලා තමන්ගේ මහත්ය නැති වුණා නම් පරන් ගන්නත් බෑ. නේ? තව එකක් තියෙනවා. මේ බුද්ධ ශාසනයේ තියෙන කාම ලෝකේ තියෙන ලොකුම මහා පින්කම කරන්නේ. අය රුවන්වැලි සෑය හදලා පූජා කරනවට වඩා ඒ පින්කම වටිනවා. ඔය කියන්නේ දුර්ගම රජු රුවන්වැලි සෑය හදුවට වඩා ඒ පින්කම බලවත්. අය කාමාවචර ප්‍රථම මහා කුසලයි. මොකක්ද? ඒක හරියටම කරන්නේ ඔය නිකන් කරන්න වාලේ කරලා හරියටම කරා. හරියටම කරගත්තොත් මහා අංශය. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතු වැඩියෙන්ම තැන්පත් කළ චෛත්‍ය තමයි රුවන්වැලි. කකුසඳ බුදුහාමුදුරන්ගේ ධාතු චෛත්‍යයත් උතන. ඔය විදිහ. කොණාගම බුදුහාමුදුරන්ගේ වැඩිම ධාතු චෛත්‍යයත් උතරම ඔය. කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ධාතු චෛත්‍යයත් උතරම. ගෞතම බුදුහාමුදුරන්ගේ ධාතු චෛත්‍යයත් උතරම. මතු අනාගතේ පහළන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතු චෛත්‍යයත් උතරම. යටින් අන්න කියන්නේ රුවන්වැලි සෑය ඒ වෙනකොට ඒක ඉවරයි. ඒ ධාතු ටික ඒ ධාතු පරිනිර්වාණයෙන් මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙනකොට ඒ ධාතු පිරිනිවුණා. ඊට පස්සේ නිකන් gadol කොට. ඔය gadol කොට ඊට පස්සේ කාලය ගමන් පස්සේලා ගිහින් ඉවරයි. ඒ ශාසනය අතුරුදහන් වෙනකොට ඉවරයි. හැබැයි එතන ඊළඟ බුදුහාමුදුරන්ගේ චෛත්‍යය එතන. ඉතින් මම මෙතන වෙලාවේදී මේකට පිටට හිත පහදින්න කියන්නේ ඊළඟ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට උන්වහන්සේගේ ධාතු චෛත්‍යය හදන්නේ රජෙක්. මේකට වාග්ය ලැබුණේ මොකක්ද? කටින පින්කම. එන කටින පින්කම මේ කොච්චර බලයක්. පිනට හිත පහදින්න ඕනේ නම් මම ඒකත් කියලා. පෙර ඈත අතීත අබුද්ධෝත්පාද කාලයක් තිබ්බා. ඒ අබුද්ධෝත්පාද කාලේ පසේ බුදුරුනි. ඒ ගම පාලනය කරන ගම්පති ගේ ඉස්සරහා ඉන්න වෙලාවේ පාන්දර පසේ බුදුරජාණන් වහන්සේ දෙයෙන් අහස උඩින් මේ නිවසට බිඳු දානවා. මේ ගම්පතිතුමා අප්‍රමාණ පැහැදිලා මොකද කළේ? ගෙතුල තිබ්බ දානි එකක් පාත්‍රයේ පිරෙන්න පුරුදු. ඇති වුණ සත්තාවට අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ නිවසට ධර්ම වඩිත්වා කියලා. නිහඬ ආරාධනාව බාරගත්ත පසුදිනේ දානිට වඩනවා. එදවසක් දානි පූජා කරලා ස්වාමීන් හෙටත් ඔබ වහන්සේ අපේ නිවසට ධනට වඩිත්වා කියලා ආරාධනා. ඒ දවසේ එළිය.
තුන්වෙනි දවසේ ආනවා ස්වාමීන් වහන්සේ කොහෙද වඩින්නේ? උපාසකයන් මම වස්වහන්න කරනවා. හොඳයි ස්වාමීනි මම වස්වහන්න කුටියක් හදලා ඔබ වහන්සේට වස් ආරාධනා කරනවා. ඔබ වහන්සේ මගේ ආරාධනාව අනුකම්පාවෙන් පිළිගෙන වැඩම කරනවා. හොඳයි උපාසකයන් කුටියක් හදලා තියෙන දහවල් දවස් මම එනවා කියලා වැඩ. ගම්පතිතුමා ගමේ පිරිස එකතු කරගෙන මැටි ගහන කුටිය හැදුවා. දිබුල්ලියෙන් කුටිය හදලා මැටි ගහලා විලු කාලයක කරලා මැටියෙන්ම සැතපෙන ආසනයක හදලා පසේ බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ අරකි කොමන ගාලා ලස්සනට හදලා උන්වහන්සේට වස්තාරා. තුන් මාසෙම මේ ගම්පතිතුමා ගාලිනා ගමේ පිරිසක් එකතු. තුන් මාසයක් හැමදාම මේ ගම්පතිතුමා මොකද කරන්නේ? උණු වතුර උල් කරලා බෙහෙත් ආදි දාලා තම්බල පසේ බුදුරජාණන් වහන්සේ පැම්පා. උන්වහන්සේගේ කෙස්රවුල් බාර සිවුරු පිළිකර හොදලා මේ තුන් මාසයක් තිස්සේ අකණ්ඩව කරන හින්දායි කුසලේ. දැන් ආරාධනා කරලා පලාතේ ආයෙන්නේ කඩන බින්දුව. ජීවරේ ගන්නෙත් කඩෙන් ගිහලා 550ක් දීලා ගන්න කඩේ. ලැබෙද කඩිනානේ. දැන් එහෙම නේද? ඒ දන්නේ. ඉතින් ඊට පස්සේ මෙයා තුන් මාසෙම රූපස්ථාන. තුන් මාසෙම බණ අහනවා මේ ඔක්කොම කරනවා. කුසලෙමයි. බෙහෙත් චීවර ඊළඟට පින්ඩපාත ගිලම්පස හැමදේම උපස්ථාන කරලා අන්තිමේදී තුන් මාසෙම මොකද කරනවා ගමේ පිරිසක් එකතු වුණා. වස් පවාරණය කරාට පස්සේ සටහන් කරගත්ත දිනයකදී තවත් පසේ බුදුවරු වඩම්මලා දානෙකුත් දීලා කටිනිය පූජා කරන්න සූදානම්. කොහොමද කටින චීවරය හදාගන්නේ? ගහක් ගානේ ගිහිල්ලා කපු කුළුන් එකතු කරලා කපු කඩලා නූල් හදාගෙන ඒ වයින් වස්ත්‍රයක් ගහලා ඒ වස්ත්‍රයෙන් චීවරය හදාගෙන අඩු කරලා විනයානුකූලව චීවරය හදලා අනිත් පසේ බුදුරුන්ට පිරිකර හදලා මේ දාණය පූජා කරලා කඩන බිම්බම නිමා කරනවා. ආන්ගේ ආනිසංස බලමයි මේ හේතු කොටගෙන එයින් දුක වෙලා ගියලා කෙලින්ම තුසිත දිව්‍ය ලෝකේ අර ගම්පතිය ඒ ගම්පතියගේ භාර්යාව ගම්පතිනියේ ගමේ පිරිස ඔක්කොම ඉතුරුනා. ඔය වගේ දිගට සසර අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහරජෙක් කියලා. ඉන් පසුවත් තිබුණා මෛත්‍රී බුදුහාමුදුරුවෝගේ රාජ්‍ය කාලේ රජෙක් වෙලා ඉපදිලා උන්වහන්සේගේ පිරිනිවනින් මිය ගිහිල්ලා කාලයක් ගියාට පස්සේ ලංකාද්වීපයේ මහරජෙක් වෙලා ඉපදිලා ඔය රුවන්වැලිසෑය හදපු ඔතනම උන්වහන්සේ උදෙසා මහා චෛත්‍ය හදලා පූජා කරන්නේ ආරයිදා කටිනේ පූජා කරපු ගම්පතියා බලන්න මොනතරම් ආනිසංස මොනතරම් ආශ්චර්යයක්ද නේ. ආන්ගේ ගම්පතිය තමයි අපේ බුදුහාමුදුරන්ගේ දවසේ කොසල් කියන නමින් මහරජෙක් කියලා. අන්න බලන්න. ආනිසංසනේ. ඊළඟට ඉන්දියාවෙම ආන්ගේ ගම්පතිය තමයි බින්දුසාර මහරජුරුවන්ගේ හා සුභද්‍රාංගි කියන දේවියගේ පුත්‍රයා ධර්මාශෝක කියන නමින්. අන්න බලන්න දැක්කනේ. ඒ ඔක්කොම භාග්‍ය ලැබුණා කියන්නේ මොකක්ද? කටිනේ ආනිසංස. එහෙනම් මේක මහා කුසලයි. හැබැයි අර විදිහටම කරගන්න. ඒ විදිහටම කරොත් තමයි ඒකටම තේරෙන්න ඕන දුන්නා. අන්න මහා කුසලයක් ලබා ගන්න. එතකොට ස්ත්‍රියක් පුරුෂයෙක් කරන්න බුදු කෙනෙකුටවත් බෑ. හැබැයි මේ මහා කුසලයට අන්න දැන් වෙනම පාසකම හර තියෙන්නේ. දැන් මේ පන්සල වෙන කවුරු හරි හැදුවා කියන්නේ වෙන කවුරු හරි හදපු පන්සලක වස්තු ආරාධනා කළා හරි. ඒ මම ඔබ වහන්සේට සිව්පාරේ උපස්ථාන කරනවා කියලා දීපාතේ සේනාසනිය වෙන කවුරු හරි හදනවා. එතකොට ආනිසංසද සේනාසන ආනිසංසය යන්නේ. මැටි ගහන හරි කුටියක්. අන්න ඒක තමයි ආනිසංස. දැන් මේ දරේ අපේ ස්වාමීන් වහන්සේලා
19ක් කට්ටිය අලුතෙන්ම ගෙවල් හදලා ඊට පස්සේ වෙන්න කියලා ස්වාමීන් වහන්සේලා වඩාගෙන ගිහින් දැන් වාසිනවා. සමහර ගෙවල් වල මිනිස්සු ඉන්න ගෙවල් වල ඒ ළඟ අම්ල දාතලාගේ ගෙවල් වලට ගිහිල්ලා ගෙදර සුද්ධ කරලා හොඳට ප්‍රෙපෙයාර් කරලා හදලා 3 මාස ස්වාමීන් වහන්සේ අරන් ගිහලා වස් ගන්නවා. ගෙදර කට්ටිය වෙන ගෙදරට. ඇයි කුසලයේ දන්න නිසා. කුසලයේ අඳුනන නිසා ඥානවන්ත නිසා එවන් පින්කම්. අඥාන නම් ඉතින් ඒ වගේ පින්කම් කරගන්න තේරෙන්නේ. ඉතින් අද මිනිස්සු පින් කරන්න දන්නේ නැහැ. කරන්න වාලේ ඇහැට දැක්ක දේ කරන හැබැයි අවබෝධය. මම මේ ටික හරි කියලා දුන්නේ අනුකම්පාවෙන්. මොකද එවන් බලගත් පිනක් කළොත් පින්වතුනි කටින පින්කම හරියට කරගත්තොත් ඒකට කියන්නේ චුල්ලසෝතා. ඇයි? සෝතාපන්න කෙනෙක් කපා යන්නේ සෝවාන් නොවි මේ කටින මහා කුසලයක් කරපු කෙනෙකුට එයාට අපාය යන්න වෙන්නේ නිවන් දකින්න. ඇයි? ඒ සාධා තියෙන සියලුම කර්ම වැහෙනවා. ඊටත් අපායගාමිනී කර්ම යාට සිද්ධ වෙන්නේ නැහැ. මව මරන්න, පියා මරන්න, බුදුන් මිලේසන රහතුන් වහන්සේ සංඝ වේදේ කරන්න වෙන්නේ නැහැ. අර කුසලයේ බලය. එන අප්‍රමාණ ආනිසංසයි පින්වත්නි. අපිට සෝවාන්වත් වෙන්න භාග්‍ය නැත්තම් කියන භාග්‍ය තියෙනවද ඒ භාවනා කළා ඒ තත්ත්වයට යන්න බැහැ නම් අඩුම ගානේ අපේ ආරක්ෂාව පිණිස අපි වලල්ලක් දා ගන්න ඕන. ඒ තමයි මොකද? මහා ආනිසංස. ඉතින් එතකොට මම මේකත් මෙයත් අනුකම්පාවෙන් කියනවා දුන්නේ මොකද? මේ ජීවිතයේ සත්‍ය අවබෝධ කළොත් හරි. සෝවාන් වෙනොත් ආයෙ වුණාක් අවශ්‍යයි. කෙලිම අපායගාමිනී වෙන්නේ නැහැ. හැබැයි එහෙම නොවුනොත් කියන්න බෑනේ අපි මේකත් හේතු සම්පත්තිනේ. පුළුවන් කියන්න. බෑ. එහෙනම් කෝකටත් ආරක්ෂිත වලල්ලා දාලා තියාගන්න එක වටිනවද නැද්ද? වටිනවා. කෝකටත් අප්‍රමාණානිසංස. එතකොට ඔන්න අර දැන් කර්මයක් කළාම ස්ත්‍රියක් උනේ කර්මයකින් ඒ කර්මයේ තියෙනකොට ඒ කර්මයේ ඝාතනය කරන්න පුළුවන් තව උපඝාතක කර්ම කියලා. අහලා තියෙනවද? උපඝාතක උපමේයක උපඝාතක උපමේයක උපස්තම්භඝාතී කර්ම කියලා. දැන් යම් කර්මයක් විපාක දෙනකොට ඒ කර්මය ඝාතනය කරන්න පුළුවන් තව කර්මයක්. කර්මයේ ඝාතනය කරන කර්මයට කියනවා මොකක්ද? උපඝාතක. අපිට දැන් අකුසල විපාකයක් දෙනවා කියලා හිතමු. අපිට කුසලයක් කරලා මොකද කරන්නේ? අර අකුසල කර්මයේ ඝාතනය කරනවා. ආගේ උපඝාතක. එතන ඉඳලා මොකද්ද වෙන්නේ? යාට සැපයි. ඉතින් ඔය කර්ම විශේෂ ගැන භාග්‍යතුන් වහන්සේ වදාළේ ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනේ දන්නා කට්ටි බේරෙනවා කොහෙන්ද? දන්න කෙනා නයාගේ බෙල්ලෙන් ගන්නවා. දන්නේ නැති කෙනා වලින්. ඒකට දන්න කෙනා සසරේ අත්වැරද්දකින් හෝ අකුසල් කරගෙන තිබුණා නම් බුද්ධිය මෙහෙवला දැන් ගිය අහෝසිකම්ම භාවයට පත් කරන කුසල් පූර්ණ. ධර්මාශෝක රජුරෝ උනත් කොච්චර මිනිමෙක්ද? හැබැයි බුද්ධිය නිසා තමයි බේරුනේ. ඔය මේ පෙරේතේ දුන්නේ දින 7ක් නේ. කිඹුරුවේස ප්‍රේතෙක් නෙවෙයි දින 7ක්. නිරේ යන්න හිටියේ. ඒ කරපු යුද්ධ කොච්චර කරාද? නුවණ නිසා බේරුණා. කොච්චරද කියනවනම් ධර්මාශෝක රජුරු බෞද්ධයෙක් වුණාට පස්සේ ත්‍රිපිටකය අවුරුදු 3ක් ඉගෙන ගත්තා. අවුරුදු 3ක් ඉගෙන ගත්තායින් පස්සේ දැන් ඉන්දියාවේ පුරාම මිත්‍යා දෘෂ්ටි පැතිරිලා එක එක නිකායවන් වලට කඩාගෙන හාමුදුරුවෝ ඉති. තමන්ගේ මතය ඉදිරිපත් කළා. මොග්ගලිපුත්ත මහරහතන් වහන්සේගේ අවවාදයෙන් ත්‍රිපිටකය ඉගෙන ගත්තා. මුළු ඉන්දියාවේ හිටපු සේරම හාමුදුරුවෝ ගෙන්නුවා පාටලිපුත්‍රයේ අශෝකාරාමයට. ධර්මාශෝක රජු ආදී මාලිගාව ළඟ තියෙන පන්සලට ගෙන්නුවා. ලක්ෂ ගාණක් හාමුදුරන් ඉන්න සියලු පහසුකම් අද අශෝකාරාමයට ගෙන්නලා ඔක්කොම ඉන්න කියලා පොලින් කරා. පරීක්ෂණය. කියන්නේ මොකද්ද පරීක්ෂණය කියන්නේ?
හාමුදුරු වැඩ ඉන්නකොට යන්නේ ධර්මාශෝක රජු. ගිහිල්ලා අහන ප්‍රශ්න. ඒ ත්‍රිපිටකයේ ඉගෙනගෙන තියෙන ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනකොට උත්තර දුන්න කට්ටිය ශාසනය තියාගත්තා. උත්තර නොදුන්න 60000ක් පිරුවරලා ඇවිත්. ජවල තමයි තුන්වෙනි ධර්ම සංගායනාව කලේ ශාසනීය පිරිසිදු. අන්න බලන්න එතකොට ශාසනයේ ඒ තරම් සේවාවක්. එහෙනම් පින්වතුනි අපි පින් කරගන්න ගමන්මයි මේ කුසල මාවතේ හැසිරෙන්නේ. දෙකම එකට යනවා. සමහර පින ආමිෂේ වැඩන්නේ ප්‍රතිපත්තියලු ඕනේ. ප්‍රතිපත්තිය නිවන් දකින්න. හැබැයි ප්‍රතිපත්තියට විතරක් බෑ. ඒකට ආමිෂේ උපකාර උපස්තම්භක ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය. ආමිෂේ උපස්තම්භක වෙනවා ප්‍රතිපත්තිය. ඒක ප්‍රතිපත්තියට යන්ට මේ ආමිෂ උපකාර. ඒක නිසා කරත් රෝධ දෙක වගේ. ගහයි පොත්තයි වගේ අපි දෙකම කරමින් ඉන්නවා. එතකොට දැන් කය හැදෙන ආකාරය ගැන දැන් කතා කරමින් යන්නේ. ඒකට ලේ වලින් යග හැදුනේ ඒ කර්මයට අනුව තමයි විඥානයේ ප්‍රතිසං දෙනකොට කර්මනානත්වයට අනුව තමයි මේ රූපේ ගොඩනගන්නේ. ඒ කෙනාගේ කර්මනානත්වය. පැහැදිලිද? එතකොට ඇඟ හැදුනේ මොනවයින්ද? ලේ වලින්. හොඳයි. දැන් කියන්න බලන්න. වාසකම්ම. ඔව්. ලේ හැදෙන්නේ මොනවයින්ද? අනික් කට කතා නැහැ. මේ බල. තුන්වෙනියදී. දැන් කියන්නේ ලේ හැදුනේ මොනවයින්ද? කලලේ තුල තියෙන ලේ වලින් කලලේ හටගත්. ඒතර ලේ හැදුනේ. ඒක තමයි සුත්‍රානුදිම්මේ කියන ඥාන ඒ ශක්තිය හැදුනේ සකස්. ඒතර බිමෙන්න මත ඊළඟ අද දවල්ට මොකද කළේ මෙයා? කෑවා. නේ? මොකටද? කෑවේ ලේ හැදින්න. නේ? එතකොට ලේ හැදුනේ මොනවද? කෑ. සබ්බේ සත්තා ආහාර. සියලු සත්තුන්ගේ කායවල හැදුනේ ආහාර. අනුභව කිරීමෙන් ඒ අනුභව කරපු ආහාර වලින් ලේ හැදුන ලේ වලින් හැදෙනවා. එන සුත්‍රානුදිම්බේ කියන ඒවා සකස් වුනේ කෑම. දැන් කෑම වලින් සකස් වුන මේ සෛල යම් කාලයක් තිබිලා ඒ සෛල විනාශ වෙනවා. විනාශ වෙනකොට මොකද වෙන්නේ? ආයත අනුභව කරනකොට අලුතෙන් සෛල හරියට වක්කඩෙන් වතුර වැටෙනවා. වතුර වැටෙනකොට පෙන පිටු හැදෙනවා කැඩෙනවා. ආයෙත් වැටෙනකොට හැදෙනවා කැඩෙනවා. හරියට බත් කැලිය. බත් කැලිය පෙන නගිනවා. ඒවා පුරනකොට ආයෙත් එනවා. ඒ වගේ තමයි මේකේ තියෙන මේ සෛල ටික සේරම බිඳිලා යනවා. ආයෙත් ආහාර ප්‍රත්‍ය මේ සෛල. එතකොට මේ රූපය පිළිබඳ වෙනවා පෙන පිටුව වගේ ආයෙ කැඩෙනවා ආයෙත්. ඉතින් ඔය වගේ අඛණ්ඩ දෙයක් නෙමෙයි. ඒ වෙනකොට කාපු ආහාර නිසා හටගෙන තිබුණ ඒ කයවල් හැදෙන්න අවශ්‍ය වෙන ශෛල ශක්තිය තමයි එකතු වෙලා හටගන්නේ. ඊට පස්සේ එයත් හටගත්ත තැන මෞකුසේදී හටගත්තා විඥාන ප්‍රතිසන්දි ඒ වෙනකොට මේක බිඳුණා. ඊට පස්සේ වෙන්නේ මොකද? මෞගේ ශරීරයේ තියෙන මෞකන දේවල් වලින් අර ආයතර කලලේ හටගත්ත කලලේ දැන් ආය හැදෙනවා. එතකොටම කැඩෙනවා. හැදෙනවා. එහෙම විශාල වැඩි වෙලා සකස් වෙලා කර්ම පරිද්දෙන් ඔන්න එකක්. හැබැයි සෑම මොහොතකම මෙතන අනිත්‍ය කියන ක්‍රියාවයි වෙලා තියෙන්නේ. අනිත්‍ය කියන එකේ ඵලයක්මයි මේ කය. දැන් එතකොට ඔන්න සියලු සත්තුන්ගේ ඇඟවල හැදෙන්නේ මොනවද?
කෑම. ලේ හැදුනේ කෑම. මැටි අරගෙන වලන් හැදුවොත් වලන් වලට තියෙන මොනවද? මැටි. ඒ වගේ කෑම අරගෙන ඇඟ හැදුවොත් ඇඟ කිව්වට තියෙන මොනවද? කෑම. දැන් ඒක රෝයි බිම තියලා තියෙන ඇඟවල් කියලා මොනවද? කෑම පැකට්. තේරුණා නම් අතුස්සන බලන්න. තේරුණේ? ඈ? දැන් මම කියන්නේ මොකද්ද? කෑම. දැනට කරන අබලින්කාර ආහාරය විතරයි. යඹුරට යනකොට තව පස්ස විඥාන මනෝ සංචේතන කියලා ආහාර හතරක් තියෙනවා. ඒ වගේ උදව්වක් තියෙනවා. එච්චර ගැඹුරට යන්න බෑ. මොකද කිව්වා කියලා දුන්නාට තේරෙන්නේ. ඉදිරියේදී කියලා දෙනවා. ඒ පන්තියට යනකොට තමයි ඒ විෂය පිළිබඳවම තව ටිකක් කියනවා. ඊළඟ පන්තියේදී ඒකමයි තව ටිකක්. ඊළඟ පන්තියේදී ඒකමයි තව ටිකක්. ඒ වගේ තමයි මේක. අද නේ තමයි මේ බදගත. අද කියන්නේ ලතර පාසල. ඕකම තමයි අතුලට. එතකොට සියලු සත්තුන්ගේ ඒකවල හැදෙන්නේ කෑමෙන් බව දැන් පැහැදිලි. දෙයියන්ගේ ඒකවල. කෑමෙන් හැදෙන්නේ. ඒක ආහාර සූත්‍රي මනාව පෙන්නනවා සංයුතිකාරය. ඊළඟට බලමු කෑම මොනවයිද කියලා. ඔය උපාසකම්ම නින්දයන් බල. කියන්නේ තේරුණාද උපාසකම්ම නෑ මම මේ උපාසකම්ම දැන් මේ උපාසකම්ම කියන්න බලන්න ඇඟ කියන්නේ 32ක් 33 පැයක් මේක හැදුනේ ලේ වලින් ලේ හැදෙන්නේ කෑම. මේ උපාසකම්ම දැන් කියන්න අනික් කට කතා නෑ කෑම මොනවද? ඔව් කෑම මොනවද? දන්න මෙයා ඕක මයින් දෙයිද? මොකක් කැවුවත් මේ බලගත්තේ දැන් බලන්න හරිම ලේසියි. අපි කෑම වලට ගන්න මොනවද? ප්‍රධානාවේ බතනේ. මේ කොහොමද හැදුනේ? බීයර ටික කුකුරට ගිහින් දාපුවා ඕක හැදෙන්න ඕන නම් පස්ස. ඊළඟට වතුර. ඊළඟට සූර්යාලෝක. සූර්යා කියන්නේ ගිනි. ඊළඟට සුරා. ඒතර කුකුරට දාපු බීයරේ පැලවුනේ මොනවෙන්ද? පස්සට මිදුණා. ඒක ගහක් බවට පත් වුණා, ඒක පීදුණා, කිරිවැරුණා, පැහුණා. මොනවද කරන්නේ? පස්සට මිදුණා. දැන් ගෙදර කපාගෙන වී අරගෙන එනවා කියලා මොනවද කියන්නේ? පස්සට. පොත්ත ගෙනල්ලා පොත්ත ගලවලා ආයෙ වතුරේ දාලා මම්බලා කන්නේ. මොනවද? ආහාර කියලා කියනවා හැදෙන්නේ මොනවද? අරහත. ඒතකොට බත් කියලා කන්නේ මොකද? මාස්වතුර නිදා ඒක ඇතුළේ මොනවද? ඈ? ආහාර දුන්න. දැන් නිදි වඩේ කෑම මොනවද නේද? දැන් ප්‍රධාන ආහාරය බතනේ. ඕක හැදෙන්න නම් වී ටිකක් කුවරට දාපුවම පසෝ.
ආයි වතුර ගින්දර සුළං සූර්යාලෝකය ගිනි. එතකොට මේක පැලවුණි ගහක් බවට පත් වෙලා බීජලා ගිනි වැදෙනවා. දැන් ගෙදර වී කපාගෙන වී ඇට ටික අරන් එනවා කියලා ගේන්නේ මොනවද? අර අතර නෙවෙයිද? පස් වතුර ගිනි සුළං. දැන් ගෙදර ගෙනල්ලා තම්බලා කන්නේ මොනවද? පස් වතුර ගිනි. තේරෙනවද? එහෙනම් මේක හැදුවේ මොනවද? පස් වතුර ගිනි සුළං. ඒකෙන් හැදුනා. ඊට පස්සේ ඒක නිසා ඒකෙන් හැදෙන ආහාරම නැවත උපකාර කරගෙන පවතිනවා. ඊළඟට මරුණාට පස්සේ පෙට්ටියක දාගෙන අරන් ගිහින් වලලපුවම ආයෙ දිය වෙලා හුලං ටික මුලින් මැරෙනකොටම අයින් වෙනවා. ඒක හුලං වලට අයිති ටික තිබ්බෙත් හුලං වලත් එක එකතු වුණා. ඊළඟට උස්නේ ස්වභාවයෙන් තිබ්බ ටිකක් නැති වුණා. ඊට පස්සේ අර අනිත් ටික කුණු වෙලා දිය වෙලා පසට අයිති දේවල් එකට ගියා. වතුරට අයිති දේවල් එහෙම. එතකොට පස් වතුර ගිනි සුළං වලින්ම හටගත්තා. පස් වතුර ගිනි සුළං භාවයටමපත් වෙලා නොපෙනී ගියා. තේරුණාද? දැන් ශරීරයේ ආරම්භය පස් වතුර ගිනි. ශරීරයේ අවසානයේ එන ශරීරය හටගත්තේ පස් වතුර ගිනි සුළං වලින් නම් මැරිච්චාම යන්නේ පස් වතුර ගිනි සුළං වලට නම්. දැන් කයේ මොනවද තියෙන්නේ? මේ මොහොතේ තියෙන්නේ පස් වතුර ගිනි සුළං ඒවායින් හැදිච්ච මස්. පස් වතුර ගිනි සුළං ඒවායින් හැදිච්ච දෙතිස් කුණපයක් දැන්. ඒවායින් හැදිච්ච දෙතිස් කුණපයක් කියලා හිතාමි. ඒවායින් හැදිච්ච දෙතිස් කුණපයක් නම් මරුණාම මේ දෙතිස් කුණ විතුරුයි. හටගන්න ඉස්සලා තිබි පස් වතුර ගිනි සුළං නම් මැරිලා ඉතුරු අන්තිමේදී ඉතුරු වෙන්නේ පස් වතුර ගිනි සුළං නම් මුලාක දෙකම එකක් නම් මැද වෙන දෙයක් වෙන්න පුළුවන්. මැද තිබිලා තියෙන්නේ පස් වතුර ගිනි සුළංමයි. එහෙනම් මුලත් පස් වතුර ගිනි සුළං මැදත් පස් වතුර ගිනි සුළං අගත් පස් වතුර ගිනි සුළං නම් කය කියන්නේ ඇත්තද? ඒක වැටෙන උපමාවක් කියන්නම්. පන්දමක් අරගෙන වේගින් කරකවන. මුල මොකද්ද? පන්දම. කරකවනකොට මොකද්ද? රවුම. නවත්තපුවා මොකද්ද? පන්දම. ඒතකොට මුලත් පන්දම අගත් පන්දම මැද රවුම. පේනවා. හැබැයි ඇත්තටම රවුමක්ද පන්දම? වේගින් කරගෙන පන්දම. එහෙනම් රවුම ඇත්තද? මුලත් පන්දම මැදත් පන්දම අගත් පන්දම මැද කැරගෙන පන්දමක් විතරයි. එතකොට රවුමක් පෙන්වනකොට එතන රවුමක් තියනවද? බොරුවක්. ඒ වගේ මේක හටගත්තේ පස් වතුර ගිනි සුළං වලින් නම් මැරිච්චාම යන්නේ පස් වතුර ගිනි සුළං වලට. දැන් තියෙන්නේ පස් වතුර ගිනි සුළං. පන්දම කැරගෙනකොට පේන රවුමක් වගේ එක කියන්නේ මහා බොරුවක්. තේරුම කට්ටියට තමන්ගේ එක විතරද? අම්මා තාත්තා දරු සහෝදර ඥාති කවත් ලෝකේ සත්තු දෙවියෝ බ්‍රහ්ම සත්‍යයන්ගේ ඇඟවල විතරක් නෙවෙයි. ගස්ගල් පර්වත ඇලදොල ගංගා යාන වානි දුමිදුම් රටනි මසුකාම විදාන සරුදාරක මුළු විශ්වයේ පස් වතුර ගිනි සුළං වලින් හටගෙන පස් වතුර ගිනි සුළං වලට යන පස් වතුර ගිනි සුළං බුද්ධවාද කියලා දැන් තේරෙනවද? එහෙනම් මේ ලෝකේ තියෙන ඔක්කොම මොනවද? ඇත්තද බොරුද? දැන් මේක මොකක්ද? බොරුවක්ද? ඇත්ත. බොරුව. දැන් වටාපත කියන එක සම්පූර්ණම ඇත්ත මොකක්ද? එක කියන එක මේ ගොඩනැගිලි කියන යාන වාහන කියන බොරු සියල්ල පසට. එතකොට ඒ හතරක පිළිබිඹුවක් විතරයි. එතකොට තමන්ගේ ඇස් දෙක තියෙනවා, කන් දෙක නාසය දිව කය මන තියෙනවා, මොනවද හැදුනේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු තියෙනවා, මොනවද හැදුනේ? ඒතර ඇහැ පස් වතුර ගිනි සුළං වලින් හැදිච්ච එක නම් ඇහැ ඇත්තද? ඇහැට පේන රූප පස් වතුර ගිනි සුළං වලින් හැදුනා රූප ඇත්තද? එහෙනම් ඇහැයි රූපයි දෙකම බොරු නම් බලනවා කියලා මොකද්ද මේ කරන්නේ? බොරුව. එහෙනම් උපාදානින් මේ මොහොත වෙනකන් ඇහෙන් කරලා තියෙන්නේ බොරු. කන නහය දිව කය මන සද්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ඔක්කොම බොරු නම් ආනවා ගන්ධ ගන්න රස ගන්න ස්පර්ශ ගන්න හිතනවා කියලා මොකද්ද මේ කරලා තියෙන්නේ? එහෙනම් උපන්දායින් මේ තප්පරේ වෙනකන් කරපු සියල්ල බොරු කියලා තේරුණා නම් අතෝ.
බොරු කියන්නේ මොකක්ද? මිත්‍යා. බොරු කියන්නේ මිත්‍යා. දෘෂ්ටි කියන්නේ දැකීම. එහෙනම් මොන දෘෂ්ටි? මිත්‍යා කියන්නේ ඇයි? නැති දේ ඇති දේ හැටියට ගත්තා. මේ ලෝකෙ මෙහෙම જાති නැහැ. පසතර විදිහට නම් හතරක් තියෙන හැබැයි එහෙම ඒ දෙයක් විදිහට ගත්තා මේක දැන් තියෙන්නේ පසතර විදිහට නම් ඒ ආකාරයෙන් ගත්තා. ඇති දේ ඇති හැටියට ගත්තා. ඒක මොකක්ද? සම්මාදිට්ඨිය. එහෙනම් මේ මොහොත වෙනකම් ඔයා බෞද්ධ ලේබල් එක නෙවෙයි අවබෝධය. අවබෝධය. උත්තර දෙන්න. දැක්කා කියලා හිතාගෙන නෙවෙයි බැලුවේ මෙතෙක්. ඇහුවේ ගඳ ගත රස ගත්තේ එතකොට ඒ වැඩේ කරේ මිත්‍යාවෙන් නෙවෙයි. එතකොට ඒ මිත්‍යාවෙන් කරා නම් එයා සමාධිත්‍ය. එහෙනම් ඇත්තරම ලේවලේට බෞද්ධ අවබෝධයෙන් අබෞද්ධ. හරිද? අද ලේබලේටම ගැලපෙන විදිහට ආවා. දැන් බෞද්ධ කියනවා. දැන් ඇහත් බොරු රූපෙත් බොරු නම් බලනවා කියන්නේ බොරු. එතකොට මිත්‍යා කියන්නේ බොරු. චාර කියන්නේ හැසිරීම. දැන් එහෙම බලනවා කියන දැන් මල් බඳුන පේනවා නම් ඒක රූපේ බොරු. ඇහත් බොරු. ඒතොර දැකීම බොරු. එහෙනම් දැකීම කියන්නේ මිත්‍යා. ඒක බොරුවක්. ඒක අසත්‍ය. ඒතොර ඒ බොරුව තුල හිත හැසිරෙන. ඒ තුල හිත පවත්වන. ඒකට කියනවා චාර. එතකොට මොන චාර? මිත්‍යා චාර. ඒ කියන්නේ බොරුවෙන් හැසිරුණා කියන එකට කියනවා මිත්‍යාචාර. ඒ බොරුවෙන් හැසිරුනේ කැමැත්තෙන් දකමැත්තෙන්. කැමැත්තට කියනවා කාම. ඒක රූපාන්දායන මේ වෙනකම් මොකද කරන්නේ? කාම මිත්‍යාචාරය ඇතිවෙනවා. තේරුණා? එහබත්. තේරුණා? ඇති. කණෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ වෙනකම් කරලා තියෙන්නේ මොකද්ද? කාම මිත්‍යාචාරය. ඒ කියන්නේ බොරුවක හැසිරීලා. අසත්‍යක අධර්මයක හැසිරීලා. දැන් ඉතින් කල්පනා වුණා. තවත් මිත්‍යා දෘෂ්ටි හැසිරීමක් කරගෙන යනවද? මිත්‍යාචාර වෙනවද තවත්? නැත්නම් කාමීත්‍යාචාර වෙනවද? සම්මාචාර වෙනවද? අදයි. මොකද කියන්නේ? මිත්‍යාචාර වීම යනවද සම්මාචාර වෙනවද? කියන්නේ බොරුවේ තුල හැසිරෙනවද බොරුව නවත්තනවද? බොරුව නවත්තනවා කියන කටිය අතෝස්ස. මෙයානම් බෑ බෑ. මටක් බොරුව අම්මෝ. බොරුව නවත්තනවා කියන්නේ මොකක්ද? මෙතෙක් කල් කරපු වැඩ ටික නවත්තනවා. මෙතෙක් කල් කරපු වැඩ ටික සේරම බොරු නම් ඒ ටික නවත්තනවා. ඒ ටික නවත්තනවා කියලා කියන්නේ කොහොමද කියලා. නෑ එහෙම කරගෙන යනනම් ගමන් දුන්නම් දුන්සි මම. ඒක මෙතෙක් කල් දුවගෙන කරේ. එහෙම බුදුවරු ආයේ දෙපැත්තකට බණ කියන බුදුවරු වාගේ නෑ. කොහොමද ගිහිගෙන බණ කියන බුදුවරු පහළ වෙන්නේම නෑ. ඇයි? බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හිටපු නිගණ්ඨනාථ පුත්‍රයා toy ටික කිව්වා සත්තු මරන්න එපා.
හොරකම් කරන්නේ, කාමීත්‍යාචාරය දෙන්නේ, බොරු කියන්නේ, සුරාපානය කරන්නේ, සාරාංශකීය පාරමී පුරුල බුදුහාමුදුරුවෝ ලෝතුරා බුදු වෙලා ඔය ටික කියයිද? කියයි. ඒ ටික කිව්වා ඉතිහාසයේ. මොකක්ද කිව්වේ? බොරුව නවත්තනවා. බොරුව නවත්තනවා කියන්නේ ඇත්ත කරනවා. ඒතර මෙතෙක් කල් කරන බොරු ටික නවත්තනවා කියන්නේ මොකක්ද කියලා අහන්නේ. මොකද නිකන් බය වුණා. හරියන්නේ නැහැ පොට. තේරුම් අරගෙන අසුචි පෑගුණා කියලා දැනගත්තයින් පස්සේ නොදන්න කාලේ පෑගුවා. දැනගත්තයින් පස්සේ දැනගලපා පෑගිල්ල නවත්තනවා. ඒ වගේ මෙතෙක් කල් කරේ බොරු වැඩ ටිකක් කියලා දැනුණායින් පස්සේ ඒ ටික කරනවා නවත්තනවා. නවත්තනවා කියන්නේ මොකක්ද කියලා? නවත්තන්න පුළුවන් දෙයක් කිව්ව. පුළුවන්. බෑ. ගේ ජීවිතේ නවත්තන්න බෑ. එහෙනම් නවත්තනවා කියන එකේ අර්ථය මොකක්ද? මහාන වේ. කොහොමද ගේ ජීවිතේ කරන්න පුළුවන් කියන්නේ? මම මහා කරනවා කියලා පටන් ගන්නවා මාසෙ දෙකක් තුනක් කරලා ආයෙත් අර. එහෙනම් නවත්තන කියන එකේ අර්ථය මහා නිකන් නෙවෙයි රාජ මහා මාත්‍යාදී මහා කුකුසාති රජුගේ හසුරකින් ආරංචියක් එනවා ලෝතුරා බුදු කෙනෙක් ලෝ පහළ වෙලා. ආරංචිය ඇහෙනකොටම මොකද වුනේ? රජකම අතහැරලා තමන්ගේ භාර්යාවට රජකම පවරලා දීලා හතුම්පතකින් දෙනවා මගේ රාජ්‍ය ඔබතුමියටයි අදයිදලා මම යනවා මහා වෙන්න කියලා නෙමෙයි. අය ගෙදරවත් ගියේ. ඊට පස්සේ අමාත්‍යවරු ටික ඔබතුමා යනවා අපිත් යනවා කියලා හසුම්පත් යවලා යම් බුදු කෙනෙක් පහළ වෙලා තියෙනවා කියලා වචනේ. ඒ දැනගත්තා. බුද්ධ කියන්නේ අවබෝධය. ඒ අවබෝධය තියෙනවා නම් අර අනවබෝධයේ තිබ්බ කාලේ කරන වැඩ කරන්නේ. ඒක නවත්තා. බොරු ටික නවත්තනවා කියන්නේ කොටින්ම කියනවා නම් මහානද. දැන් මොකද? නෑ. නෑ. වයිදරි මහානද බෑ. හොප්පා 75 දුක් කතාව බලන්න. කට්ටි. 75 කතාව බලන්න 75 මහාන වෙනවා. මහාන වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඕම් ඔය මෙතෙක් කල් කරපු වැඩ ටික නොකර පැත්තකට වෙලා ඉන්න. ඔය ටික තේරුණා නම් ආයෙ ගෙදර යන්නේ කවුරු? මම නම් වහන්නේ ඕම් ටික. ඔය ටික එහෙම දැනගත්තේ නැත්නම් මාත් ඔය දැනගත්තාම මොනවා කරන්නේ? මේ ලෝකේ තියෙන ඔක්කොම જાති ඉගෙන ගත්තත් ඉගෙනගෙන තියෙන පස් ගැනයි වතුර ගැනයි කින්දර ගැනයි සුලං ගැනයි. කොච්චර හරි කන්දක් හොයලා පුරුලා තියාගත්තත් බලන්න කල්ලි කියන්නේ පස්සේ. මහා නන්දයක් වගේ ගියක් හදාගත්ත ණය වෙලා ආන්තිමේදී හදලා බලනකොට ඒවත් පස්සේ. බලන ස්ත්‍රියක් වෙනුණත් ඒකත් පසතුනවා. පුරුෂයෙක් වෙනුණත් ඒකත්. ගාක් වෙනුණත් ඒක, මණිකක් වෙනුණත් ඒක. හැමතැනම තියෙන එකම සත්‍යයක් නම් ඒක දැක්ක කට්ටිය. ඕකත්. සත්‍ය අවබෝධ වුණාන් පස්සේ කිහිම ඉන්න බෑ. මේ මොහොත වෙනකන් කිව්ව බණ ටික එහෙම දැන් තේරුණා නම් මෙතන ඉන්න කාට හරි ආයෙත් ගෙදර යන්නේ මොනවා කරන්නද ගෙදර? මෙච්චර කාල කරපු වැඩ ටික කරන්න.
මෙච්චර කාල කරපු අධර්මයේ හැසිරීම. මිත්‍යාවේ හැසිරීම. බුදුරජාණන් වහන්සේ ඔය හැසිරීම කොච්චර පහත් කරලා තියෙනවද කියනවා. යෝචායන් කාමසුකල්ලිකාණ යෝගෝ හීනෝ. කාමසුකල්ලිකාණ යෝගේ නැමැති මේ ගිහි හැසිරීම හීන දෙයක්. අය හීනයි කියලා කියන්නේ ලෝකේ තියෙන පහත්ම දේ කියන්නේ. මේ ලෝකේ තියෙන උතුමන් වහන්සේම ඕක හීනයි කියලා කිව්වනම් ආයතන මෙහා දෙයක්. ගම්මෝ රාම පුතුච්චනිකෝ පුතුච්චනයි තුච්ච තුච්ච කියන්නේ වැඩක් නෑ. අනරියෝ ආර්යෝ අනන්ත සංහිතෝ අර්ථයක් නෑ. අනර්ථයක්මයි වෙන්නේ දුකක්මයි. කාමසුකල්ලික. හැබැයි ඔය ටික දැනගත්ත ඥානවන්තය මොකද කරන්නේ? ඔන්නෝකත් හරි. හීන වූ කාමයක් හරි. ඔය ටික තේරුණා නම් අත්තරින් දෙවුත් නෑ. මොනවත් අරින්නද පස්සේ? වතුරේ ගින්දරේ තුනගේ මොනවත් අරින්න. දැන් අත්තරින්න වෙන්නේ දෙයක් එතන තිබ්බොත්. දැන් මෙතන ෆෝන් එකක් තියනවා කියලා ගත්තොත් තමයි අත්තරින්න. එතන ෆෝන් එක කියන සංඥාවක් විතරයි තියෙන්නේ. පස්වතුරු කියන තුන ඉතින් ෆෝන් එකක් කියලා ගන්න සංඥාවක්ම වැරදි. ඉතින් ඒක පස්වතුරු තුනක් වල කියලා දැක්කරවස ඒක අත්තරින්න දෙයක් නෑ. අත්තරින්න නම් අල්ලගන්න. ඉතින් අල්ලගත්තේ නැත්නම් අත්තරින්න. එක නිමේෂෙන් සත්‍ය දැක්කා නම් එයා ඒ සියල්ල මේ ලෝකෙම තමන්ගේ කය ඇතුළු ලෝකේ තියෙන සියල්ල පසතු දිනස්ලම් බව දැක්ක. ඒ හිතට ඒ ඇත්ත වැදුනා නම් අත්තර. හැබැයි ෂණ සම්පත්තිය තිබ්බනම් තමයි මේක තියෙන්නේ. මේ ඔක්කොම බණ කියවට මේ මම දන්නවා අවබෝධ කරගන්න ටික දෙනයි. අවබෝධ වුණ කෙනා මම බණ කියන්නේ මහාන වෙන්න විතරයි. බුදුහාමුදුරුවෝ කරපු කරන්නේ පෙරමුත් කරන්නේ. බුදුහාමුදුරුවෝ තමලුත් පහන පුතත් පහන කරා නෝනත් පහන කරා ඊට පස්සේ ඔක්කොම අම්මත් පහන කරා තාත්තා විතරක් බැරි. තාත්තා තමයි රහත් වෙලා තමයි ජීවිතය අවස්ථාව. ඒ සත්‍ය දෙකයින් පස්සේ ඕක නිස්සාරයි කියලා තේරුණා. හැබැයි මොහේ මුලා වෙලා ඉන්න තාක්කල් කියන ෂණ සම්පත්තිය නැති තාක්කල් කොච්චර බණ කිව්වත් ඔය ටික ඔළුවට වදින්නේ. අනේ ඇත්ත තමයි. කියලා ඒ වෙලාවට තේරෙනවා පස්සේ ගිහිල්ලා ආයෙත් මිත්‍යාචාරය. ආයෙත් මිත්‍යාචාරය. ඔන්න ඔය ටික දැක්කයින් පස්සේ අන්නේ කෙනාට නුවණක් එනවා. කායත් වරු බාහිර ලෝකේ තියෙන කාය වලට වරු සියල්ල වරු ඇහත් වරු රූපෙත් වරු පෙනීම කනත් වරු ශබ්දෙත් වරු ඇසීම නායත් වරු ගන්ධෙත් වරු ගඳ දැනීම දිව රස දැනීම කාය පහස දැනීම මනස අරමුණු මතක් වේ කියන සියල්ල බොරු සියල්ල අසත්‍ය සියල්ල අධර්මය සියල්ල මිත්‍යාවන් සියල්ල මිත්‍යා දෘෂ්ටීන් බව දැක්කයින් පස්සේ ආන්ගේ කියන බොරුව ඒ බොරුව නවත්තනවා කියලා හිතක් පහළ වෙනවා. එතෙන්දයි කියන්නේ නෙක්ඛම්. නෙක්ඛම්මේ ඇති වෙන්නේ සම්මාදිට්ඨියටපත් වුණ කෙනෙකුට පමණයි. සම්මාදිට්ඨියටපත් වුණ නැත්නම් යාළඟ නෙක්ඛම්මයක් ඇති වෙන්නේ
මෙයාලා ළඟ මේ ජීවිතේ කවදාවත් නිකම් සංකල්පයක් ඇවිල්ලා. මොකද නිකම්? මහාන වෙන්න ඕන කියලා හිතන එක. අතෑරීම නම් තරහින් උත්තර කරන්නේ. නෝනත් එක රම්බිල හොඳ නැත්නම් යාම දික් කරනවා. අදාදි කරන්නේ කියලා වань වැඩිම දින දික් කරනවා. ඒත් අතෑරීම නෙවෙයි. නෙක්කම් එතනදී ඒක ගලපුවා. ඒකට නෙක්කම් බෙදා ගන්නවා යන්න. එතන අත්තරල යන්න. නෑ දැන් මෙතන අත්තරනකොට කවදාද කොක්ක ගහලා ඔය මෙතන නඩුවක් දාලා තියෙන අර කොක්ක ගහලා. එතන කොක්කක් වැදිලා නැත්තම් අප්පාරාන්ගේ වීරාන්ගේ විහරින්නේ. යාලා කවදාද මොකද? යයිද? එන කොහේ මාර්තුවක් වැදිච්ච ගමන් තමයි ඕනේ කන්නේ. ඒ අත්හැරීම තරහින් කරන්නේ. ඒ වාත්‍යනේ ඒවා බුල. ඒ නික්කම් කියලා කියන්නේ මහාන වෙන්න හිතන එක. සම්මා සංකප්පේ පළවෙනි සංකල්පය මොකක්ද? නික්කම්. සම්මා දිට්ඨියට පරිපූර්ණ කෙනෙක් මේක බොරුවක් කියලා හිතපු කෙනෙක් මොකද කරන්නේ? සම්මා සංකප්පය ඇති කරනවා නම් ඒකේ පළවෙනි එක තමයි නික්කම්. මහාන වෙන්න හිතන එකම විතරයි නික්කම්. වෙන මොනවා හිතුවත් ඒවා නික්කම්. දාන දෙන එක නික්කම්. දාන දෙන එක. ඒක කතෝලික. නේ? කතෝලික කටුදා. නැති ආගමිකයෝදා. අන්‍ය ආගමිකයෝදා. නේ? බොහෝ දෙනෙක් දාන. බෞද්ධ හැම කෙනාම දාන. ඒවා ඒවා යම් අතහැරීම් තමයි. ඒවට දාන්නේ. නෙක්ඛම් කියන්නේ මහාන වෙන්නේ. ගිහිව සිල්වත් ඉන්නවා කියන එක නෙක්ඛම් නෙවෙයි. එහෙනම් ඔන්න කාය බොරුවක්, ලෝකයේ බොරුවක්, සියල්ල බොරුවක් බව දැක්ක කෙනෙකුට සියල්ල අත්හැරලා පැවිදි වෙන්න ඉන්න අන්න එක. අර මම උදේ කිව්වේ කවුද? රේවතී. මගේ අයියලායි අක්කලායි මහන්නේ මෙව්ව දැක්කා. මාත් ඒකට යනකොට අන්න නෙක්ඛම් යනවා. ඒක සසරේ පුරුදු කරලා තියෙනවා. ඔය සසරේ පුරුදු නැත්තම් එහෙම ඕකට එහෙම ඉස්පාරා එන්නේ. ඒකට එහෙම ඉස්පාරා වෙන්නේ. ඒකෙදිකින් ඉස්පාරානේ කලාතුරකින්. අධ්‍යාර ගන්න පුරුදු කරගන්න. අන්න නිකා. මහාන ඒක සම්මා සංකප්ප එක. ඊළඟට අවිරාම තරහින් කල්පනා කිරීම ව්‍යාපාර. ඒක මිත්‍යා. මෛත්‍රියෙන් කල්පනා කිරීම සම්මා. ඊළඟට හිංසා සංකල්ප පිළිබඳව කියනවා මිත්‍යා. කරුණාවෙන් අවිහිංසාවෙන් කල්පනා කරනවා අන්නේ සම්මා. සම්මා සංකප්ප කියන්නේ මොකද? අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්. මහාන වෙන්න හිතීම, මෛත්‍රියෙන් හිතීම, අවිහිංසාවෙන් හිතීම මේ තුනයි සංකල්ප.
ඒකෝර මේ තුන නැති කෙනෙකුට නම් ආයෙ එතනින් උඩට වාචා නැහැ. එහෙනම් දැන් මෙයාලා දැන් ඇත්තම ආරේෂ්ඨා මාර්ගෙ ඉන්නේ. එහපත. ආරේෂ්ඨා මාර්ගෙ. ඔව් අම්බෝට් යන්නේ. හැබැයි ඇහුවොත් එහෙම අපිට බලක් ඒ හැබැයි ඉන්නේ මෙතන. නිවන කවදාවත් නැහැ. ඒකයි කියන්නේ මහානකමින් තොර නිවන. මේ ආත්මේ සෝවාන් හරි වෙනවා නම් සතරේ හරි මහාන වෙලා. ඊළඟට මහාන වෙන එකල්දී මහාන ක්‍රම හරියට කරන එක තමයි ඊට පස්සේ. කොහොමද? හැබැයි ඒක දෙවොල්ලෝ. මේ පළවෙනි එක මහාන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගෙන් අහනවා මේ ධර්ම විනය තියෙනවා නම් දුෂ්කර කාරණා මොකක්ද ඒක? පබ්බච්චාකෝ ඉමස්මින් ධම්ම විනය දුක්ඛ මේ ධර්ම විනයේ තියෙන දුෂ්කරම කාරණේ මොකක්ද? මහාන දැන් මෙයාලා ඕනේ අවංකව කියන්න බලන්න ජී ජීවිතේ නිවන් දකින්නයි. ඕක නේද ඕනේ? ඒක ඇතුළේ තියෙන දේ ඇත්ත කියන්නේ නිවන් දකින්න ඕනේ නේ ජී ජීවිතේ නිවන. ඒක නෙමෙයි. ඇත්ත කියන්නේ ඒ නිවන කියන්නේ පිළිතුරු දෙයක්. ඔය විදිය සෝවාන් ඵල ගුණ කියන්නේ කී දෙනායිද දුක් කාලේ සකදා කී දෙනායි දනාගා කී දෙනායිද ගිහි ජීවිතයේ බුද්ධ කාල රහත් කීපද ස්ත්‍රී නම් කවුරුවත් ගිහි ජීවිතේ රහත් වෙලා නැහැ බුද්ධ කාලේ වාසගමනාවේ කවුරුවත් බුද්ධ කාල ස්ත්‍රියක් ගිහි ජීවිතේ රහත් වුනේ නැත්තම් මෙයාලා කියන අපිට එතෙන් දැන් දුන්නයි කියන්නේ. හැබැයි මේ ආත්මේ සෝවාන් වෙනවා සතරේම මොනවද? අනිවාර්යයෙන්ම දාන පාරමී, සීල පාරමී, නික්කම්ම පාරමිතාව පූර්ණේ වෙලා සංසාර. මේ ජීවිතේ නෙවෙයි ඈත අතීතේ හරි මහා වෙලා තියෙනකොට දැන් විසාකාව ඉවරේ වනහන සෝවාන් මේ සතර පුරා ඒ වැඩේ කරනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ එක දිගට ආත්ම 500ක් මේ ඉපදෙනවා මහාන වෙනවා වනගත වෙලා ජීවත් වෙනවා ආයු උපදිනවා මහාන වෙනවා ආයු උපදිනවා මහාන වෙනවා නේද ඔයගේ ආත්ම 500 එක දිගට ඒතර මොනතරම් ශක්තිය එහෙනම් ওই නිවන් මාර්ගයි ඔය කාම පැත්තයි දුක. ඉතින් මෙයාලට එකපාරට යන්න බැහැ නම් ටිකටිකවත් හිතාගන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ මාන්‍ය සරණ්‍යාම ප්‍රතිතන් දීපා. නුවණැත්ත තුන් කාලෙන් එක කාලයක් හරි ධර්මයට පොඩි කාලෙදි බැරුණා නම් තරුණ කාලෙදි බැරුණා නම් වයසට ගිහිල්ලා හරි මහාන වෙනවා. මේ බලන්න. දැන් දරුවෝ වැඩ දිනවා කියන්නේ. දැන් රාජ්‍ය රස්තා දිනවා කියන්නේ ඔක්කොම ගොල්ලෝ දැන් ඉන්නේ. මේ හැබැයි ඒත් අරකට. හැබැයි යන්නේ නිවන්ද? කොහොමද දකින්නද මම? අඥානවන්තයා කුඩා කාලේදී මේකට එනවා. කුඩා කාලේ වැරුණා නම් අනිවාර්යෙන් තරුණ කාලේදී මේ ධර්මයට එනවා. තරුණ කාලේදී වැරුණා නම්
මහාන මේ ළඟදී මහාන කියලා දවස් ටිකයි අපෝ අපි දාන දෙන නම් දුන්නේ මහාන දවස් දෙකයි අපෝ මොවාසි ඉතින් ගන්න පුළුවන් දවස් දෙකක් මෙතන කියන්නේ කොච්චර පුදුමද මැරෙන්නේ හෙට උදේ කියලා අතර ආවම කරන්නේ ඇයි ඒක සසර ගමනට හරි හේතුව එතකොට ඔන්න ඔය අවියාපාද අවින්සා නික්කම්ම සම්පූර්ණ වෙන කියලා කියන්නේ මහා ගමන. ඔය ගිහිගේ අතහරින්න හිතනවා කියන තැනදීම විශාල කුසලයක්. ඒ තමගේ සම්පතේ තියෙන ඔක්කොම අත්හරින්න ඕන මං කියලා හිතුවා කියන දැනම කොච්චර ශක්තිය. මහා බලෝ කම්පා වෙන්න තරම් ශක්තිය. මේ බදාගෙන ඉන්න දේවල් නෑ අත්හරිනවා කියලා හිතන්නේ. හැබැයි දැන් සමහර කට්ටිය ඉන්නවා මොකද කරන්නේ? බාහිරට මහාන වෙනවා. මහාන ඔය බාරකමලයි අපි දන්නවා මහාන වෙලා ආරාම දවස් 3යි ගෙදර දවස් 7 දැන් අතහැරලා ඊට වඩා අවදයි ගෙදර ඉන්නේ. හරිද? ඔය මහාන වුණ කට්ටිය මේ අපේ ඔය මහාන වෙලා ඉන්නවනේ බාරකමලයි මන්නම් මේ අවුරුදු රාත්‍රියම වැඩන්නේ සසර නම් ඉපෝමයි. ටික දවසක් යන මොනවද කරන්නේ? ගෙදර කුටියක් හදාගෙන යන්නේ කියලා. මම විනිලැජ්ජා දිනනවා. විනිලැජ්ජාව කියලා කියනවා මහානෝට. මේ ගී ජීවිතේ ඉඳලා දැන් මහානෝ. දැන් මහානෝට පස්සේ මොකද? දැන් බෑ යන්නේ ඉතින් කියන ගෙදර කියන කුටියක් හදාගෙන අර ඒක කියත් ඇති. එතකොට මොකද අන්න දැන් උනාට බය එක කරගෙන යනවා. හරි අමාරුයි. හරිම දුක්කර. ඒකයි මේ පළවෙනි එක මහාන වෙනක අමාරුයි. මහානකම කරගෙන සිල්වත් වෙන්නේ කියනවා. ඔන්න මේ ටික සම්මා සංකප්පය පිරෙනකොට ඊළඟට යාළඟ පිරෙන්නේ මොකද්ද? සම්මා වාචා. දැන් ඉතින් කියන්න අත්හැරලා දැම්මම පස්සේ අල්ලගෙන ඉන්න හින්දා බොරු කියන්නේ. දැන් මෙයාලා ගැන හිතන්න. නෝනින්ද කොච්චර බොරු කියන්නේ නැද්ද? බඳනද? එහෙනම්. නෝනින්ද කොච්චර බොරු කියන්නේ? මහත්යාට කොච්චර බොරු මහත්යා හින්දා මහත්යාට කොච්චර බොරු කියලා තියෙනවද? නෝනා හින්දා නෝනාට කොච්චර බොරු කියලා තියෙනවද? දරුවන්ට කොච්චර බොරු කියලා තියෙනවද? අමදාතර කොච්චර බොරු කියලා තියෙනවද? ඇයි එහෙම මේ ටික ඔක්කොම තියලා තියලා අතරලා දැම්මම පස්සේ බොරු කියන්න හේතුවක් තියෙද? නිකම්ම වචනේ සංගත. කියලා කියන්නේ දෙයක් පරස වචන හිස් වචන කියන්නේ දෙයක්. අන්න එයාගේ වචනෙන් කම් සංවරණ සම්මා වාචා. අල්ලගෙන ඉන්න තාක්කල් මේවා පවත් ගන්න බොරු කියලා පරස වචන හිස් වචන කියන්නේ. එහෙනම් අත්තරියා නම් මෙතන නිකම්ම වචනේ සංවරණ. අනික පසතු කියනවා ගොඩක් මේ ලෝකෙ බොරුවක් කියලා දැනගත්තායින් පස්සේ ලෝකේ බොරුවක් කියලා දැනගත්තායින් පස්සේ කතා කිරීම නැමැති බොරුව නවත්තනවා. අවශ්‍ය දේ කතා කරනවා, අනවශ්‍ය දේ කතා ධම්මීවා කතා තුන්හි පාවති. අරිය තුන්හි පාවති. ලැබුණොත් ධම්ම කතා කරනවා, ධර්මයට අදාළ දෙයක් කතා කරනවා. නැත්නම් ආර්ය නිහඬතාවය අන වචනේ සම්මත කර ගැනීම සම්මා. සම්මා කම්ම. කයෙන් වෙන වැරදි නොකින්න. මොනවා? සත්තු මෙති. හොරකම අයථා කම්ම. දැන් එක පසතුරු යුතුලම් ගොඩක්
බාහිර ලෝකේ තියෙන දේවල් පසුතුරු සුළං ගොඩක් කියලා දැනගත්ත කෙනා ලෝකයෙන් බොරුවක් කියලා දැනගත්ත කෙනා එයා තවත් සතෙක් මරන්නේ. එයා හොරගම් කරන්නේ. හොරගම් කරන්න දෙයක් නැහැ කෙනෙකුත් නැහැ. එයා කාමීත්‍යාචාරයෙන් සිටින. කාමීත්‍යාචාරයෙන් කායක් නැහැ. හැසිරෙන්න කෙනෙකුත් නැහැ. මේ ඔක්කොම හිතේ හටගත්තු සිතුවිලි විතරයි කියලා දැනගන්න. අන්න සම්මා කම්ම. ක්‍රියාව පිරිසිදු. පිරිසිදු ජලය වගේ ක්‍රියාව පිරිසිදු. සමාජීය ජීවිතය පිරිසිදු. ලෝභ දෝෂ මොහ වැඩෙන ආකාරයට ජීවත් වෙන්නේ. අලෝභ ද්වේෂ සමෝහ කියන කුසල වැඩෙන ආකාරයට. අකුසල වැඩෙන ආකාරයට ජීවත් වෙන්නේ. කුසල වැඩෙන ආකාරයට ජීවත් වෙන්නේ. ඒ මොකක්ද? සම්මා ආයත වෙන දාමේ, සත්ව වෙන දාමේ, වසවිස වෙන දාමේ, මාංශ වෙන දාමේ නානාවිද අධාර්මික ක්‍රමයන්ගෙන් ධනෙ හොයනවා. ඊළඟට සම්මා වාය. උතුම් වෑය. වීරිය. මොකටද වීරිය කරන්නේ? බොරුවෙන් මිදෙන්න. බොරුවෙන් මිදෙන්න ඇත්තට යන්න. නැත්නම් යම්තා අකුසල් ඒ අකුසල් ප්‍රහාණය නූපන් අකුසල් නූපදවා නූපන් කුසල් උපදවා උපන් කුසල් වැඩි දියුණු කරන්න තමයි වීදියේ. දැන් අපි ළඟ මේ වෙලාවේ නූපන් අකුසල් තියෙනවා. මොනවද? දැන් අනාගතයේ සමහර විට සත්තු මරන්න වෙන්න පුළුවන්, හොරගම් කරන්න වෙන්න පුළුවන්, කාමීත්‍යාචාරයෙන් ඒක බොරු කියන්නේ. මත්පැන් මත්තුරු පාවිච්චි කරන්න වෙන්න පුළුවන් අනාගතේ. ආන්ගේ දේවල් නොකරන්න දැන් වීරිය කරන්න. ඊළඟට දැන් මේ වෙලාවේ කරමින් යනවා වූ දැන් මේ වෙලාවේ මේ කාලේ තමන්ගේ තුලත් අකුසල් තියෙනවා. මේ වෙලාවෙත් තමන් ළඟ අකුසල්. අර ඇරුම් යන ඇරණි තියෙන විදිහ. මොනවද? කුසල්ද? මේ මොහොතේ හිතේ කුසල් අකුසල් පහක් තියෙනවා. මේ මොහොතේ හිතේ අකුසල් පහක්. මොනවද පදක මේ පහ? මේ මොහොතේ හැම කෙනාගේම හිතේ තියෙන අකුසල් ටික තමයි පංච නීවරණ. කාම පංචකාමයට ඇති හිතේ තද කැමැති නැද්ද? නැද්ද අපිට? තරහයම නැද්ද? දැන් නේද? මොන්නේ යටපත් ඉඳගෙන ඉන්නකොට කැක්කුමක් කෙනෙකුට අනිත් පැත්ත හැරෙන්න ඕන. ඒ හැරෙන්නම තරහ ඒ කැක්කුමක් කෙනෙකුට දැන් කැක්කුමට අකමැති. අකමැත්ත කියන්නේ තරහ. අකමැත්ත කියන්නේ තරහ. තරහ තියෙනවා. ඒක වැඩි වෙනකොට තමයි අර මුණ කළු වෙලා ඇස් දෙක එළියට බැනලා නේ තරහ වෙනවා ඇද්ද? සමහර ආත්මික කර්ම වේවුලන නේ හොරෙන් ආගෙන ඉඳලා එතකොට ආංගිව ව්‍යාප ඊළඟ එක දීන කම්මෙන් මනහාගෙන් ගාම මොකද ජලසාරි ආයි
ඉන්නවා කට්ටිය ඉතිපස් කෙලින්ම බලගත්තු අකුසල තියෙනවා ඊළඟ උද්දච්ච හිතේ විසුණු ගතිය හා කුච්ච කියන්නේ ඊළඟ ඔන්නෝය පංච නිවරණ තමයි උපන්න අකුසල. කැමැත්ත අකමැත්ත කම්මැලිකම දුවන ගතිය සැපේ. කාමච්ඡන්ද ව්‍යාපාද සීමිතු ගති. ආව ප්‍රහාණයට වීර්යය. උපන්න කුසල ප්‍රහාණයට නූපන්න කුසල නූපන් කුසල උපදවන්න. ඥාන මාර්ග ඵල සමාපත්‍ය අභිඥා මුක්ති විමුක්ති ඥාන දර්ශන ආදී නූපන් කුසල නැත්නම් ඒව උපදවන්න ඕනේ. ඊළඟ උපන් කුසල මේ බණහන එක කුසලයි. භාවනා කරන මේ වගේ කුසල නැවත නැවත කරන් වීර්ය කරන්න. අන්න ඒකට කියනවා මොකක්ද? සම්මා වායාම වීර්ය. නැත්නම් ඒක කියනවා ආතාපි සම්පජා. ආතාපි කෙලස් තවන වීර්ය. ඊළඟට සති. සම්මා සති අන්න සිහිය. ඔන්න සිහිය පිළිතුරුව කියන මොකක්ද? සම්මා සතිය හැටි විතර කරන්නේ සතිපට්ඨාන. අන්න දැන් සතිපට්ඨානේ වඩන තැන ඉන්නේ. ඒ සතිපට්ඨානේ කායපසන වේදනාපසන චිත්තානුපසන ආලම්බනපසන වඩා කරනවා. අන්න ඊළඟට ඔහුගේ හිතේ ඇති මොකක්ද? සම්මා එහෙනම් සම්මා සමාධිය වැඩෙන කම් අපිට කරන්න ඕන මොකක්ද? සතිය පවත්වන්න. එහෙනම් දැන් අපි දැක්ක පළවෙනියට කරන්නේ කායනුපස්සන. රූපේ පිළිසිඳ දකින්න. දැන් අපි මේ රවුමින් රූපය ගැන දැන් දැක්කා. හැමතැනම බලනකොට මේ හිතාන ඉන්න දේවල් නැහැ. තියෙන ඔක්කොම පසුබිම් කියනවා විතරයි ඒවා උදෙසා දාලා තියෙන නම් ටික තියෙන්නේ කොහෙද? සිද්ධි. දැන් මේකට වටාපත කියනවා. වටාපත කියලා ගන්නෑ පසුබිම්. මේකට වටාපත කියන සංඥාව හිතේ. ඒ සංඥාව කවුද අපිට දුන්නේ? අම්මේ අර මොකක්ද? කියලා පොඩි කාලේ නේද? ඒතරම් ගන්නේ. වටාපත. එදා ඉඳන් එක වටාපත. අම්මා තමයි මේ සංඥාව දුන්නේ. ඒකේ බලනකොට වැඩිම නොමග යවන කෙනා. අම්මයි අනික කෙනා. එනවා මෙයාලගේ දරුවෝ වැඩිම නොමග යන්නේ කවුද? හේතු අම්මලා දන්නේ මේ යවන්නේ නොමග කියලා දන්නේ. අම්මා තාත්තා ඕක දන්නවනේ. නොමග යවන්න දරුවෝ හදන්නේ. ඕකද? දන්නේ දෙන්න තමයි. දැන් අම්මා බැරි වෙලාවත් මේකට වටාපත කියන්නේ නැතුව. අම්මා කිව්වා මේකට පොල්ලෙල. ඒනා මොකද කියන්නේ? ඒකත් පොල්ලෙල. මම අද බණ කිව්වා පොල්ලෙල. කිරි කරන් පොල්ලෙල. ඒක වටාපත නෙවෙයි පොල්ලෙල. නේ? එතකොට ඒකත් කනහරා හිතට දාපු සංකල්ප. දැන් අම්මා තාත්තා ඉංග්‍රීසි නම් කතා කරන්නේ දරුවත් ඉංග්‍රීසි. අම්මා තාත්තා සිංහල නම් දෙකම නම් තුනක් විතර කතා කරනවා නම් දරුවත් ඇහෙන්නේ.
ඒතර සංඥා මාත්‍ර කනහරා හිතට ඊළඟට ඒ දාගත්ත දේ ඇත්ත කියලා හිතාගෙන මුලා වෙලා අත්පත්ුලා තියෙනවා. එතකොට එයා දැක්කොත් මේවා සංඥා විතරයි මෙතන එහෙම ඒවා නැහැ කියලා අන්න එතනම ඔහු නිවන් දකිනවා. එහෙනම් දැන් රූපය පස්වතුරු ගිනි සුළං ගොඩක් ස්ත්‍රී පුරුෂය ඇඟමම කියලා දාලා තියෙන සංඥා රූප කියලා දැක්කා. ඉතින් ඕක ඔය අවබෝධය දැන් තියෙනවා. දැන් රූපයෙන් හිත චුට්ටක් ඈත්. හොඳට බලන්න ඔය රූපෙ දිහා ඇට වලින් ගොඩ නම් මස්ලේ ආලේප කර අට වෙලා තියෙන නගරයක්. මේ ඇතුලේ තියෙනවා හැම එකක්ම දැන් කුණු වෙනවා. කුණු වෙලා මේ මොහොතේ ඇස් දෙකෙන් කබ කඳුළු කියලා වැක්කෙනවා. කන් දෙකෙන් කන්සර්. නහයෙන් සොට්ටු. කටින් කෙලස්. දාඩිය මලබු. නවදොරකින් ජරාව දැම වාහනේ වෙන ඇතුලේ ජරාව පිරී පවතින කුණුණු දෙයක්. කය කියන. දැන් මේක දැක්කාට පස්සේ මේකම මෙනෙහි කර කර හිටියොත් තණ්හාවක් ඇති වෙනවා. දැන් රහතන් වහන්සේටත් ස්ත්‍රියක් පිය. සාමාන්‍ය පුරුෂයෙකුටත් ස්ත්‍රියක් පිය. රහතන් වහන්සේ ඒක දිහා බලන්නේ කොහොමද? අසුභ සංඥා. සාමාන්‍ය කෙනෙක් ඒක දිහා බලන්නේ සුභ. රහතන් වහන්සේ මේ කැතුලේ තියෙන කපකඳු ක්‍රම දාඩි මල මුත්‍රාට මෙදුණු මොලේ මේ ටික දකින්න. පෙනෙනවා. ඒකයි ඇත්ත. ඒකින්ද එතන උන්වහන්සේගේ තණ්හාව ඇති. සාමාන්‍ය පිරිමි ඒකේ බොරුව දකින්න. මේ පෙරෙන දේ ඔහොමම දෙයක් තියෙනවා කියලා එයා හිතනවා. හැබැයි අපවිත්‍ර දෙයක් තමයි පවිත්‍රායි කියලා ගන්නේ. රහතන් වහන්සේ අපවිත්‍ර දේ අපවිත්‍රායි කියලා ගන්න හින්දා ඇලෙන්නේ. අපවිත්‍ර දේ පවිත්‍රායි කියලා ගත්තේ ඉන්නවද? එහෙනම් නුවණ තුල දමනේ. එතකොට දැන් රූපේ දැක්කයින් පස්සේ ඒක ගැන චුට්ටි තණ්හාවක් දැන් අඩුයි. ඒ නිසා රූපේ ගැඹුරට දකින්න බෑ කියනවා බුදුරජාණන් වහන්සේ. ආන්වර පංච නීවරණ ටික තියෙනවා. දැන් මේක ගැන බලාගෙන යනකොට නිින්ද යනවා. එක එක හිතුවිලි ඔළුවට එනවා. හිත විසිරෙනවා. රාගයේ, ද්වේෂයේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා හිතට එනවා දකින්න. එහෙනම් ඉස්ලාම් වදාලා සතිපට්ඨාන භාවනාවේ සම්මා සතිය වශයෙන් ආගොය හිතේ තියෙන පාපී අකුසලෝ යට කරා. කොහොමද යට කරන්නේ? ආමිකට සතිපට්ඨාන සූත්‍ර ආරම්භයේදී පෙන්වුම් ගන්න. මොකද? උනච්ච පරම්මික්ක වේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහණෙනි මම ඔබට නැවත භාවනාව. මොකද්ද ඒ කාය? ඉදවික්කවේ වික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛදේශගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපිත්වා සෝ සතෝ රස්ස සති සතෝ පස්ස සති දීගං වාස්ස සන්තෝ දීගං අස්සසාමි පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්සසාමි පජානාති. ඔය විදිහට රස්සං වාස්ස සන්තෝ රස්සං අස්සසාමි පජානාති රස්සං පස්සසාමි පජානාති සබ්බකාය පටිසංවේදී පසම්බයං කාය සංකාරම් මේ ආදී වශයෙන් වදාළ දිග. මොකක්ද? ආන සතිපට්ඨාන සූත්‍රයේ මුල්ලටම දුන්නේ ආනාපාන. එනම් භාවනාව පටන් ගන්න යෝගාවචරයා මුලින්ම කළ යුත්තේ මොකද්ද? ඒකයි මේ සතිපට්ඨාන මුලටම ඔබ දැන් මේක කරා. ආනාපාන. එහෙනම් දැන් අපිට තියෙන ආනාපාන සතිය කරා.
ඉහළට ගන්න හුස්ම පහළට හෙළන හුස්ම තුල සිහිය පවත්වා. මේක තුල සිහිය පවත්වමින් යනකොට අර පංච නීවරණ යට වෙලා සමාධිමත් සිතක් ගොඩනැගෙනවා. එතකොට මේ ආනාපාන සතිය හොඳට පුරුදු කරගත්තා. ඒ ආනාපාන සති පබ්බෙන් පස්සේ ක්‍රියාපද පබ්බය, සම්පජාන පබ්බය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතිකේ ආදී එකින් එක මුතුවට පෙළ වගේ බුදුරජාණන් වහන්සේ භාවනා මාර්ගයේ පෙන්නනවා. එහෙනම් දැන් මුල්ම තැන මොකද්ද? කරලා තියෙන කටි අපොස්. ආනාපාන සතිය කරලා තියෙන. ටික දෙනෙක් කරලා නැති කට්ටිය ඉන්නවා. කරපු කට්ටියත් හොඳයි. නැති කට්ටිය හොඳයි. කරපු කට්ටියගේ අවබෝධය තවත් වැඩි කරගන්න පුළුවන්. නොකරපු කට්ටියගේ පුළුල් කරනවා. දැන් මම හැබැයි මේ ඔක්කොගෙම අහනවා කරලා තියෙන විදි. දැන් කේ විදියට කරන්නේ නේ? මේ කේ විදියට කරලා හරියනවා. එහෙනම් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දීඝනිකායේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට කරා. ඒ තියෙන විදිහ අපි ඉගෙනගෙන පුහුණු කිරීම ආරම්භ කරනවා. මොකටද ආනාපාන සතිය වඩන්නේ? පංච නීවරණ යට කරලා සමාධිය ගොඩනගා ගන්න. ඇයි නීවරණ තියෙන හිතකට සත්‍ය පේන්නේ නැති? නේ? හරි. දැන් එහෙනම් මෙයාලා ඊළම්පස හදලා මුණුත් අසන ඊළම්පස ටික වලදලා මෙන්න සම්බන්ධ වෙමු. නිදින් ගන්න ගන්න. සෑම දිනකටම තිරුවා.